හරි. එහෙනම් අපි ආරම්භ කරමු අපේ ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළ ඊළඟ කොටස් කිහිපයක්. බිස්නස් ස්ටඩීස් නේද? ව්‍යාපාර අධ්‍යයනය. අපි ගිය සතියේ කතා කරලා ඉවර කරා. සඳුදා කතා කරලා ඉවර මේ සඳුදා අපි කතා කරා ව්‍යාපාර අධ්‍යයන විෂයට අදාළ ප්‍රධාන මාතෘකා කිහිපයක්. අපි අවසාන කතා කරපු මාතෘකාව තමයි ගෝලීයකරණයේ ප්‍රතිලාභ. නැත්නම් යහපත් ප්‍රතිඵල. ඒක ගෝලීයකරණය කියලා මොකද කිව්වේ? ගෝලීයකරණය කියලා අපි විතක කිව්වේ විශ්ව ගම්මාන සංකල්පයක් කියලා. මොකද මුළු ලෝකෙම සංනිවේදන තාක්ෂණය, තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාතික වෙළඳාමත් එක්ක ඒකනේ බැඳිලා තියෙනවනේ. ඉස්සර කිව්වා අන්තර්ජාලය මගින් බැඳිලාලු. දැන් නෑ පුතා. අන්තර්ජාලයේ තොරතුරු තාක්ෂණය, රැකියාව වෙළඳපොළ, මූල්‍ය වෙළඳපොළ, ප්‍රාග්ධන වෙළඳපොළ නේද? ඔය කියන මූලික සාධක ඔක්කොම කලවම් වෙලා බැඳිලා මෙහෙ මිනිස්සු එහෙ රස්සා කරනවා. මෙහෙ ඉඳගෙන එහෙ රස්සා කරනවා. එහෙ මිනිස්සු එහෙ ඉඳගෙන මෙහෙ රස්සා කරනවා. මෙහෙ මිනිස්සු පිටරට විශ්වවිද්‍යාලවල දේශන තියෙනවා ලංකාවේ ඉඳගෙන. මුළු විශ්වයම නැත්තම් මේ මුළු ලෝකෙම එකට බැඳිලා වෙලිලා ගෙතිලා එකට පැටලිලා විශ්ව ගම්මාන සංකල්පය. නම් මේ විශ්ව ගම්මාන සංකල්පය පිළිබඳව තමයි අපි මේ කතා කරේ ගෝලීයකරණය කියලා. තොරතුරු තාක්ෂණය, සංනිවේදන තාක්ෂණය, අන්තර්ජාතික වෙළඳාම ප්‍රධාන වශයෙන් මේකට හේතු වෙලා තියෙනවා මේ විශ්ව ගම්මානයේ නිර්මාණය වීම සඳහා. එමුනම් අපි අමුදා ගෝලීයකරණයේ ප්‍රතිලාභ ටට්ටක් ගාලා කතා කරමු. 1. ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමෙන් දේශීය ඉතුරුම් හිඟයට පිළියම. ඇත්තටම පුතා ඍජු විදේශ විනිමය කියන්නේ කෙටියෙන් කිව්වොත් අපේ රටේ ප්‍රාග්ධන ගැටලුවක් තියෙනවානේ. පරිභෝජනය කරාම ඉතිරි කිරීම නැහැ. අපේ රටේ තියෙන ප්‍රධානම අවුල තමයි පුතා අපේ රටේ මිනිස්සුන්ගේ ඉතුරුම් බිහින වෙන ප්‍රධානම හේතුව තමයි අපේ රටේ මිනිස්සු ලබන සාමාන්‍ය ආදායමම වියදම් වෙනවා. සාමාන්‍ය ආදායමම වියදම් වෙනකොට ඉතිරි කිරීම කියලා જાතියක් බිහි වෙන්නේ නැහැ. ඉතිරි කිරීම බිහි වෙන්නේ නැත්නම් මිනිසුන්ට ආදායමක් ගෙදර කරන. ආදායමක් උත්පාදනය වෙන්නේ නැහැ. ඔන්න ඔය කියන කාරණාවත් එක්ක මිනිසුන්ට පුළුවන් තරම් උත්සාහ කරනවා. මිනිස්සු පුළුවන් තරම් උත්සාහ කරනවා. විශේෂයෙන්ම තමයි හිතන්නකො. දැන් මිනිස්සු ගන්න මුළු ආදායමම පරිභෝජනය කරනකොට රුපියල් ලක්ෂයක් හම්බ වෙනකොට ලක්ෂම වියදම් වෙනවා. ඉතිරි කිරීම නැහැ. එතකොට ආයෝජනයේ සඳහා සම්පත් ලැබෙන්නේ නැහැ. මම කියන්නේ පුදිය කතා කරා ඉතිරි කිරීම ආයෝජන ක්‍රියාවලිය හරහා ප්‍රාග්ධනයේ දීන්නේ. එහෙනම් ආයෝජකයාට ආයෝජනය කරන්න ප්‍රාග්ධන සම්පාදනය කරන්න සම්පත් ඉංගයක් තියෙනවා මොකද ඉතුරු ඉංගයක් තියෙනවා. අපේ රටේ මිනිස්සුගේ ආදායම පරිභෝජනයේ සඳහා යෙද වෙනවා. ඉතිරි කිරීම එන්නේ නැහැ. මේක ඇතුළත් එක්ක අපි විශාල ප්‍රාග්ධන ඉංගයකට මුහුණ දීලා තියෙනවා. ඒක තමයි අපිට පුළුවන් අන්තර්ජාතිකව මේ තියෙන බැඳීමත් එක්ක පිටරට මුදල් පිටරට සල්ලි අපේ රටට ගෙන්න ගන්න පුළුවන්. විදේශ විනිමය ගෙන්න ගන්න පුළුවන්. නේද? අද වෙනකොට කොටස් වෙළඳපොළ අන්තර්ජාලය හරහා මුළු ලෝකෙම විවෘත කරලා තියෙනවා. ජපානයේ මිනිස්සුන්ට ලංකාවේ ෂෙයා මාකට් එකේ ආයෝජනය කරන්නේ. නේද? ඊළඟට නව රැකියා බහුල වීම. නව රැකියා පුළුල් වීම. ඔන්න නව රැකියා අවස්ථා පුළුල් වෙනදා හේතුවක්. ඇයි? අපේ රටේ රස්තා වෙනකොට පිටරට රස්තා. මෙහි ඉඳගෙන හො ගිහිල්ලා. නේද? දියුණු තාක්ෂණික ශිල්ප ඥානය ලබා ගන්න පුළුවන්. මේකත් වාසියක්. අර වගේ නෙමෙයි දැන් දියුණු තාක්ෂණික ශිල්පීය ධර්ම ඥානය ලබා ගන්න පුළුවන් මේකේ. නිකන් හිතන්නකෝ. වෛද්‍යවරු උදාහරණයක් අපේ රටේ වෛද්‍යවරු පුතා මේ දවස්වල කතා කරන්නේ එයාලගේ මතයක් නෙමෙයි. එයාලත් කතා කරන්නේ ජාත්‍යන්තරව ගෝලීයකරණය හරහා ලැබෙන තොරතුරු. වෛරස් එකට මුහුණ දෙන්නේ මෙහෙමයි, වෛරස් එක වෝ වෙන්නේ මෙහෙමයි, ඩිස්ටන්ස් එක මෙහෙම තියාගන්න ඕනේ. ඔය හැම දෙයක්ම නේද පුතා? ගෝලීයකරණය හරහා අපට ලැබෙන තොරතුරු. නව්‍යතා සම්පාදනය ඉහළ යාම. ඇත්තටම පුතා විශේෂයෙන්ම මේ ගෝලීයකරණයත් එක්ක පුතා දැඩි තරගයකට මුහුණ දීලා ඉන්නවා ව්‍යාපාරිකයෝ. ව්යාපාරිකයන් අතිශය දැඩි තරගයකට මුහුණ දීලා ඉන්න මේ පරිසරය තුළ ඔවුන්ට මේ තරංගෙන් ජය ගන්න නම් තියෙන එකම විකල්පය එකම ක්‍රමවේදය තමයි අලුත් දේවල් වලට යොමු වෙන්නේ. නව නිර්මාණශීලී දේවල් වලට යොමු වෙන්නේ. නව්‍යෝත්පාදනයක් නැත්නම් උන්ට පැවැත්මක්. එන්න මේ නව්‍යෝත්පාදනය සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන්න පුතා ගෝලීයකරණය. මේ තරගෙත් එක්ක දිනන්න අලුත් දේවල් හදන්න ඕනේ. අලුත් දේවල් හදනකොට නිකම්ම ව්‍යාපාරේ තාක්. හරිද? ඊළඟ බලන්න. දේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි විස්ස මේකත් වාසියක් නේද? විශේෂයෙන්ම අපේ රටේ තියෙන දේශීය වශයෙන් තියෙන සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න මේක හොඳ අවස්ථාවක්. නේද? දේශීය සම්පත් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊළඟ ජාතීන් අතර සුහදතාවයේ වර්ධනය වීම. මේකත් වාසියක් වෙයි. රට රටවල වල මිනිස්සු අතර තියෙන සුහදතාවයේ හිතවත්කම වර්ධනය වෙන්නත් මේක හේතුවක් වෙලා තියෙනවා. මොකද ගෝලීයකරණයක් නැත්නම් ජාත්‍යන්තර සහායක් නෑ. උදාහරණයක් චීනෙන් අපට නොමිලේ බෙහෙත් දෙනවා. අපි ඉන්දියාව ඒකෙත් ඉන්දියාව අපට උදව් කරනවා. අපි ඉන්දියාවට උදව් කරනවා. ඒත් ඕවා ගෝලීයකරණය අන්තර්ජාතික බැඳීමත් එක්ක ඇති වෙලා තියෙන නේද?
ඊළඟ මූල්‍ය වෙළඳපොළ වර්ධනය වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් මුදල් වෙළඳපොළ ප්‍රාග්ධන වෙළඳපොළ කියලා කොටස් දෙකකට කැඩෙනවා. තමයි මුදල් වෙළඳපොළ ශක්තිමත් වෙන්න වර්ධනය වෙන්න හේතුව. උදාහරණයක් ඉන්දියානු කර්මාන්තකරු ලංකාවේ ආයෝජනය කරනවා. ඉන්දියාවේ ෆැක්ටරිස් වල නේද අමුද්‍රව්‍ය ලංකාවේ හැදෙනවා. ඒක බලන්නකො වාසියක් නෙමෙයිද? වාසියක්. ඊළඟ තරඟකාරීත්වයේ වැඩිවීම තුළින් ගුණත්වයේ වැඩිවීම. ඒක ඇත්තනේ. ඔබ පුංචි කාලේ අඳපු ඇඳුම් මම ඔබට මීට පෙරත් කියන්න ඇති. මම හැමදාම කියන උදාහරණයක් මගේ ආච්චිගේ පීයාගේ වෙඩින් ෆොටෝ එක තිබ්බ අපේ නුවර මහගෙදර. නුවරනේ මහගෙදර. ඒ වෙඩින් ෆොටෝ එකේ තිබිච්ච ඇඳුමට වඩා ඔයා දැන් පන්ති යන ඇඳුම වටිනවා. ලස්සනයි. කෝට් බෑග් කුලියට අරගෙන ඇඳගෙන පනාවක් මොකක්ද දෙකක් පොළවේ ගහලා බලන්න පුතේ ඒ කාලේ තිබිච්ච විදිය බලන්න මේ ගෝලීයකරණයත් එක්ක අලුත් දේවල් බිහි වෙලා නව්‍යතා සම්පාදනය වැඩි කළා. අද පන්ති යන ළමයි අඳින ඇඳුම ලස්සනයි පිළිවෙලයි. එදා වෙඩින් එකකට ඇඳපු ඇඳුමට වඩා එදා වෙඩින් කාර් එකකට වඩා අද අපේ කට්ටිය නිකන් මේ සමහර මිනිස්සු රේස් පදින්නේ සෙල්ලමට පදින වාහන ඒවා වටිනවා. ඒවා ගුණාත්මක භාවයෙන් උසස්. ඉස්සර තිබිච්ච එකම වාහනයකට වඩා නේද? ඊළඟ වෙළඳපොළ පුළුල් වීම. ඇත්තටම තමයි දේශීය වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළ බවට පත් වෙලා. උදාහරණයක් විදිහට දැන් මම මේ පන්ති කරන්නේ ලංකාවේ දැන් කීයක ඉන්න ළමයින්ට අර පැත්තේ වවුනියාව ත්‍රිකුණාමලේ මඩකලපුව අම්පාර පැත්ත ඊට පස්සේ ගත්තොත් එම හම්බන්තොට මාතර ගාල්ල අනුරාධපුරේ පොළොන්නරුව කුරුණෑකල කොළඹ ගම්පහ අලුතර තමයි ලංකාව වටේ ඉන්නම දරුවෝ මේ පන්තිය මෙතන අහගෙන ඉන්නවා. ඔබ දන්නවා ඔබ කොහෙද කියන්නේ නේද? පුතා පන්තිය ලෝකේ ලංකාව වටේ ඉන්න දරුවෝ පන්තියට සම්බන්ධ වෙනවා. ඕනනම් අපේ ජාත්‍යන්තරවත් සම්බන්ධ කරගන්න බැරිද? මම දැක්කම මේ ඩිප්ලෝමා එකක් කරනවා ලෝකේ ප්‍රධාන විශ්වවිද්‍යාලෙකින් නේද? ඒ ඩිප්ලෝමා එකයි ඩිග්‍රී එකයි තමයි රෙජිස්ටර් වෙලා හිටිය ලංකාවේ මිනිස්සුම කියන දාස්කා. අපේ රටේ අපේ රටේ තියෙන එම විශ්වවිද්‍යාලයේ අපි කියන්නේ තරවකරුවෙක් එහෙම නැත්නම් අතරමැදියෙක් ඉන්නවනේ. එයා තමයි මේ ලියාපදිංචි කිරීම කරන්නේ අපිට ඒ දේශන වලට සම්බන්ධ වුණා. ඉතින් එයාලා කියනවා මේ වෙනකොට 1000 ගණක් සම්බන්ධ වෙලා ඉන්නවා ලංකාවේ ළමයි. ඒත් ලෝකේ ළමයි කොච්චරක් ඇද්ද? එයාලා කියනවා අඩුම තරමින් ලක්ෂ 5ක් 6ක් ඇතුළු විශ්වවිද්‍යාලයේ ළමයි ඒ කෝස් එකට රෙජිස්ටර් වෙලා. ඒක හිතන්න කොච්චර ආදායමක්ද කියන්නේ. ඇත්ත. ගෝලීය වශයෙන් සිදුවෙච්ච වර්ධනය. ඊළඟ බලන්න. වෙළඳ නාම ගෝලීය වශයෙන් ජනප්‍රිය වුණා. මේකත් වාසියක් නේද? කොකාකෝලා, හචින්සන් ඊට පස්සේ ගත්තොත් එම තව මොනවද තියෙන්නේ? බ්ලැක් ඇන්ඩ් ඩෙකර්, සිසිල් නම් ජනප්‍රිය නේද? LG, Nokia, Samsung තමයි Samsung කියලා. ඔය වගේ බ්‍රෑන්ඩ් ගෝලීය වශයෙන් ජනප්‍රිය වුණා. කොකාකෝලා නොදන්න කෙනෙක් ඉන්නවද? Unilever, Sunlight, Nestle, ඔවා හැමෝම දන්න ගෝලීය සන්නම් බවට පත් වෙලා තියෙනවා. ගෝලීයකරණය ගෝලීය සන්නම් බිහිවීමට හේතුවක් වෙලා තියෙනවා. බලන්න ගෝලීයකරණයේ අවාසි. ටට්ටක් ගාලා බලමු. අපි පරණ ටියුට් එක ඉවර කරමු ඉක්මනට අලුත් ටියුට් එකට යන්න. බලන්න ගෝලීයකරණයේ අවාසි. අන්තර්ජාතික තරඟයේ මුහුණ දීමට නැති දේශීය කර්මාන්ත බෙද වැටීම. ඇත්තටම දන්නේද? අන්තර්ජාතිකව අපේ රටට ආපු ප්‍රධාන නිෂ්පාදනයක් සැමන්. උදා සැමන් ආවත් එක්ක මොකද උනේ? අපේ ජාඩි කර්මාන්තය අද බලන්න ජාඩි ඔය ගාලු පාරේ අර මාළු විකුණන තැන්වල නිකන් අර ආසාවට වගේ කියනවා ඒ ඇරෙන්නේ ජාඩි නෑ අද. අහලා තියෙන ජාඩියට මූඩිය කියන්නේ මොන ජාඩි මූඩිය? කර්මාන්ත විනාශ වෙලා අපේ බතික් කර්මාන්ත විනාශ වෙලා හේතුව අර ජාත්‍යන්තර වෙන ඒ දැඩි තරඟයට මුහුණ දෙන්න දේශීය කර්මාන්ත වල තමයි බැරි වෙන්නේ. ඒකයි හේතුව. ඊළඟ බලන්න පාරිසරික හානියක් සිදුවීම. සාහිත්‍යක ඇත්තට තමයි ගෝලීයකරණයත් එක්ක වෙන මොකුත් ඕනේ නැහැ. අන්තර්ජාතික වෙළඳාමත් එක්ක මේ ඊයේ පෙරේද ලංකාවට ආවනේ මොකද්ද නැවක් බලන්න වෙච්ච දේ නේද? කලුතරේ ඉඳලා අර පැත්තෙන් හලාවත කිට්ටුවට යනකම් සම්පූර්ණ මුහුදු ප්‍රදේශ විනාශ වෙලා. සමහර තැන් ඇහැට පේනවා සමහරව පේන්නේ නැහැ. මාළු මැරිලා විකිරණශීලීත්වය වැඩි වෙලා pH එකේ වෙනස් වෙලා වතුර. බලන්න නේද? ජාත්‍යන්තර වෙලා තියෙන හානි. දේශීය ලදරු කර්මාන්ත. ලදරු කර්මාන්තයක් කියලා කියන්නේ මේ සූප්පු ඩයපර්ස් කිරිපිටි විකුණන ආයතනයක් නෙමෙයි. ලදරු කර්මාන්තයක් කියන්නේ අලුත් ව්‍යාපාරයක්. අලුතෙන් ආරම්භ කරපු ව්‍යාපාරයක්. ඒතකොට අලුතෙන් ආරම්භ කරලා අලුතෙන් පවත්වාගෙන යන මේ දේශීය ව්‍යාපාර වලට පවතින්න අමාරුයි මේ ජාත්‍යන්තර තරගෙත් එක්ක. ඊළඟ දේශීය සම්පත් විදේශීය ව්‍යාපාරයට විවෘත වීමේ අවදානම. ඇත්ත නේද? උදාහරණයක් ගත්තොත් එම කොළඹ පෝර්ට් සිටි එක අපේ රටට සම්පතක්. නමුත් ඒකෙන් යම් ප්‍රමාණයක් ගිහිල්ලා තිනවා කාටද? විදේශයකට. යම් ප්‍රමාණයක් නෙමෙයි අත්‍තරම බැලුවොත් සම්පූර්ණ ප්‍රමාණයෙන් වගේ විදේශයකට දැන් යනවා. ඔය කියන්නේ කතන්දරෙත් නේද? ඒක බලන්න අන්තර්ජාතිකව ඇතිවෙච්ච බලපෑම. ඊළඟ ආර්ථික සමාජීය දේශපාලන හා සංස්කෘතික කටයුතු වල අහිතකර බලපෑම් ඇති වෙනවා. ඇත්තටම පොඩ්ඩක් හිතන්නකෝ ওই ගෝලීයකරණයත් එක්ක ලංකාවට ආවනේ විශේෂයෙන්ම ඉන්දියානු චිත්‍රපට රැල්ල
විදේශී චිත්‍රපටි දැල්ල දෙමළ චිත්‍රපටි. તો දෙමළ චිත්‍රපටි නිසා කොච්චර අපරාධ ලංකාවේ වුණාද? ඊළඟට ගත්තොත් එහෙම සමහර චිත්‍රපටි නිසා ලංකාවේ කර්මාන්ත කීයක් කඩාගෙන වැටුණා. ඉන්දියන් නේද චිත්‍රපට. ඉන්දියන් වාහන, ඉන්දියන් බයික් හැමදේම ඉන්දියන් බවට පත් වුණාට පහුගිය කාලේ. ට්‍රෙන්ඩ් නේද? එහෙනම් බලන්න විශේෂම කාරණාවක් අපි කතා කරනවා. රටේ ආර්ථික සමාජීය දේශපාලන කටයුතු වල බලපාන. මේක බලන්න ඕනේද? ඉන්දියාවේ නිලියකට දරුවෙක් හම්බෙන්නේ නැහැ කියපුවාම ලංකාවේ කාන්තාව බෝධි පූජා කරනවා. මම නෙමෙයි කිව්වේ මේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් කිව්වේ. ඉන්දියාවේ ප්‍රසිද්ධ නිලියකට දරුවෝ ලැබෙන්නේ නැහැ කියලා, ඇත්ත ජීවිතේ දරුවෝ ලැබෙන්නේ නැහැ කියලා ලංකාවේ කාන්තාව බෝධි පූජා කරනවා. මම නෙමෙයි හාමුදුරු කෙනෙක් කිව්වේ බණකට. දැන් බලන්න. කොච්චර පරගතිභාවයක්, කොච්චර පරායත්තතාවයක් දක්වනවද කියලා. නේද? සමහර මිනිසුන් අම්මා තාත්තට බැන්නට තරහ යන්නේ නැහැ. ඉන්දියාවේ නළු නිලියන්ට බැන්නාම තරහ යනවා. ඒක හැටි. මේ සංස්කෘතික වශයෙන් අපි කාදනය වෙලා. බලන්න අපේ සමහර ගෑල් ළමයි වඳින විදිය. මෙහෙම පාත් වෙලා මෙහෙම කකුල අත ගාලා මොකක්ද එකක් කරනවා නිකන්. කකුල අත ගාලා නිකන් මූණ ලෙව කනවා වගේ මොකක්ද එකක් කරනවා. මොකද්ද ඒක කරන්නේ? අර ඉන්දියන් චිත්‍රපටි වල තියෙන දේ. ධන ගහලා දෙක එකට එකතු කරලා වඳින්න දන්නේ නැහැ අපේ උන් තමයි. ඒක තමයි යථාර්ථය. සංස්කෘතික වශයෙන් කාදනයක් වෙන්න පුළුවන් තරටකට. වෙන්න පුළුවන් නෙමෙයි වෙලා තියෙන පුතා වෙන්න දෙයක් නැහැ. නේද? තව ටික දවසක් යනකොට ජාත්‍ය අපේ රටේ මව් භාෂාව බවට චීන භාෂාවක් පස්සේ හොඳයි. තනින් තන උපදින දරුවන්ට චීන මූණු තියෙයි. මොකක් හරි හේතුවක් නිසා. ජාත්‍යන්තර බලපෑම් පුතා හොඳයි. විමල් විරවංශ මහත්තයා හොඳටම දන්නවා ජාත්‍යන්තර බලපෑම් වලින් එන හානිය. නේද? යාගේ කතාවක් දෙකක් අහන්නකෝ. right ඊළඟ අත්‍යවශ්‍ය සේවා රජයෙන් ගිලිහී යාම හේතු කරගෙන මහ ජනතාවට හානි සිදු වී ඉඳලා ඇත්ත නේද? සමහර රටවල දුරකථන සමාගම් සම්පූර්ණයි විදේශ සමාගම් වලට. සමහර රටවල දුම්රිය සම්පූර්ණම පාලනය කරන්නේ පෞද්ගලිකන්තේ විදේශ සමාගම්. එතකොට ඒ රටට පුතා අහිමි වෙනවා ඒ වගේ පරිපාලන බලය. උදාහරණයක් වරාය නේද? චීනට ගියාම මොකද අපිට ඉතුරු වෙන්නේ අවසන් නේද? ඊළඟ ගෙවුම් ශේෂ අර්බුද ඇතිවීම. මොකක්ද පුතා ගෙවුම් ශේෂය කියන්නේ? දරුවෝ ගෙවුම් ශේෂය කියන්නේ අපනයන ආදායමත් ආනයන වියදමත් අතර වෙනස. අපනයන ආදායමත් ආනයන වියදමත් අතර වෙනස. දැන් මේ අපනයන ආදායමත් ආනයන වියදමත් අතර ගැටලුවක් ඇති වෙනවා. ඇයි? අපි කතා කරන ජාත්‍යන්තර නැත්නම් අන්තර්ජාතික කතන්දරේ නිසා. ඉතින් මේ ගෝලීකරණයත් එක්ක අපි අපනයනය කරලා ගන්න ආදායම ආනයන වියදමට ප්‍රමාණවත් නැහැ. පිටරට බඩු යවනවා අපනයනය කරලා සල්ලි ගන්නවා. පිටරටින් ගේන්න ආනයනය කරන්න වියදමක් යනවා. තමයි අපනයන ආදායමත් ආනයන වියදමත් අතර වාසියක් තියෙනවා. කෙටිකොත් අපනයනය කරලා ගන්න මුදල වැඩි ආනයනය කරන්න යන මුදලට වඩා. ඒක හොඳයි. මොකද අපේ රටේ වෙලා තියෙන එක අනිත් පැත්ත. අපනයනය කරලා 70ක් ගන්නවා ආනයනය කරන්න 100ක් යනවා. 30ක් නැහැ. ඔය ගැටලුව තමයි අපේ රටේ තියෙන ප්‍රධානම අරුබුද. වාහන ගෙන්නෙන එක පවා සීමා කරන්න වෙලා තියෙන ඔය නිසා. නේද? ඊළඟ මූල්‍ය වෙළඳපොළ දැඩි උච්චාවචන ඇති වෙන පැත්ත නේද? විශේෂයෙන්ම ආයෝජකයෝ ආයෝජනය කරද්දී මූල්‍ය වෙළඳපොළ දියුණු වෙනවා. හිටපු ගමන් ඒගොල්ලෝ ඩෝන් ගාලා අතහැරලා දාලා යනවා. ඒකට කඩම් වෙනවා. ඊළඟ ගෝලීය ආර්ථික අවපාතයන්හි බලපෑම එළඹීම. ඕනේ පුතා. ජාත්‍යන්තර ආර්ථික අවපාතවල බලපෑම. විශේෂයෙන්ම ගත්තොත් එimhe ගෝලීය මූල්‍ය වෙළඳපොළ කඩා වැටෙනවා. ඇමරිකානු බැංකු පද්ධතිය කඩා වැටෙනකොට ඩොලර් එකේ රේට් එක වෙනස් වෙනකොට අපේ රටේ මූල්‍ය වෙළඳපොළත් ඒත් එක්ක වෙනස් වෙනවා. සමහර මිනිස්සු නම් කිව්වා අපි ජාත්‍යන්තරව අර තියෙන පරගතිභාවය අඩු කරනවා ජාත්‍යන්තරව තියෙන ප්ලග් එක ගලවනවා ප්ලග් එක ගලවපුවාම අපේ රට නිදහස් වෙනවා කියන නේද? හැබැයි මේ ප්ලග් එක ගලවපු කට්ටිය අදත් ආණ්ඩු කරනවා. එයාලට ප්ලග් එකක් ගහගන්න තැනක් නැත්නම් නේද? ප්ලග් එක ගහගන්න තැනක් නැතුව ඒගොල්ලෝ කරකෙනවා. නේද? ප්ලග් එක ගහන්න වෙන්නේ වැරදි තැනකට තමයි. right. ඊළඟ බලන්න පුතා. නොගැලපෙන බාහන රටට ගෙනීම. ඇත්තටම පුතා කුඩු, සිගරට්, අරක්කු නේද? ශරීරයට අහිතකර දේවල් බලන්න ඔය නැවේ ඇවිල්ලා තියෙන දේවල් නේ. ඊයේ නෙමෙයි. මේ දවස්වල ගිනි ගන්න නැව. ඊළඟ ජාත්‍යන්තර වශයෙන් ආදායම් විෂමතාවට ගෙනුවා මේකත් හේතුවක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආදායම් විෂමතාව විශේෂයෙන්ම අපේ රට විදේශ රටවලට විවෘත කිරීමත් එක්ක ජාත්‍යන්තරව අපිට විශාල අවස්ථාවක් තත්ත්වයක් ඇති වෙනවා. උදාහරණයක් ඉන්දියාවේ චීනෙත් එක්ක අපේ වෙළෙන්දාන්න තරඟ කරන්න දෙනවා. අපේ මූල්‍ය වෙළඳපොළ විවෘත කරනවා. අපේ නේද ඩොලර් එක ඒ රටවල් වලට සාපේක්ෂව විචලනය වෙනවා. ඔය වගේ ලොකු ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මොකද මේ ජාත්‍යන්තර වෙළඳපොළේ පුතා මේ කාටවත් බලෙන් අල්ලලා නවත්තන්න පාලනය කරන්න බෑ. විනිමය අනුපාතයේ පවා ඔටෝ තීරණය වෙනවා. රුපියලට තියෙන ඉල්ලුම සැපීම තමයි රුපියලේ අගය තීරණය වෙන්නේ. ඔය වගේ පරිසරයක විශේෂම ජාත්‍යන්තර බලපෑම් කරන ඉතින් අන්තර්ජාතික වෙළඳාමත් ඒ ගෝලීකරණයත් එක්ක රටට අහිතකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කාර්මික ප්‍රතිපත්තිය.
අහන්න පුතා රටක කර්මාන්ත දියුණු කරන්න තියෙන ප්‍රතිපත්තියට කියනවා කාර්මික ප්‍රතිපත්තිය. දැන් ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය මොකද්ද? දැන් ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය මොකද්ද කියන එක ඔයා දන්නේ නැති එක සාධාරණයි. මොකද හේතුව එක රූපවාහිනී නාලිකාවක රාත්‍රී කාලයේ තියෙන වැඩසටහනකට දවසක් ආව ලංකාවේ කර්මාන්ත සංවර්ධන ඇමතිවරයා. කර්මාන්ත සංවර්ධන ඇමති. ආපුවා මෙතන හිටපු ඒ කාන්තාව අහනවා ඇමතිතුමනි අපේ රටේ කර්මාන්ත දියුණු කරන්න තියෙන ප්‍රධාන බාධාව මොකක්ද? ඔහු කියනවා අපේ රටේ කර්මාන්ත දියුණු කරන්න තියෙන ප්‍රධාන බාධාව අපේ රටේ මෙහෙම නෑ මිනිස්සු වැඩ කරන්න කැමති නෑ. මිනිස්සු වැඩ කරන්න යාලට ශ්‍රමේ නෑ. ශ්‍රමිකයන්ට පුහුණුව නෑ. ඔලුගෙඩි ගන්න විතරයි තියෙන්නේ මොළ ගෙඩියක් නෑ ඇතුලේ. ඔයගේ ලොකු ටෝක් දෙනවා. ඉතින් අර කාන්තාව අහනවා ඇමතිතුමනි ඔබතුමා කිව්ව අපේ රටේ කාර්මික ප්‍රතිපත්තියේ දුර්වලතා තියෙනවා කියලා. ඉතින් එහෙමනම් ඔබතුමා කියන්නකෝ තරහ නැතුව ගොඩක් මිනිස්සු දන්නේ නැහැ කාර්මික ප්‍රතිපත්තිය කියන්නේ මොකද්ද කියලා. ඔබතුමා ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය මොකද්ද කියලා ඊට පස්සේ පැහැදිලි කරන්නකෝ. ඒකේ දුර්වලතා ටික තරහ නැතුව. අර දේශපාලඥයා අතර වටේ යනවා දැන්. නෑ එහෙම නෙමෙයි. අපේ රටේ කර්මාන්ත වලට අවශ්‍යයි. සල්පහසුකම් නෑ. ප්‍රශ්න තියෙනවා. ඒක නිසා කර්මාන්ත දියුණු කරන්න බෑ. අර කාන්තාව ආපහු අහනවා නෑ ඇමතිතුමනි මං කිව්වේ කාර්මික ප්‍රතිපත්තිය පැහැදිලි කරලා ඒකේ දුර්වලතා ටික කිව්වනම් ලේසි තේරුම් ගන්න. මොකද මේක බලන්න මිනිස්සු දන්නේ නැහැ කාර්මික ප්‍රතිපත්තිය. ආයෙත් අර එකා වටේ යනවා. ඒක බලපුවාම ලංකාවේ කර්මාන්ත සංවර්ධන ඇමති දන්නේ නැත්නම් කාර්මික ප්‍රතිපත්තිය. ඔයා දන්නේ නැති එක සාධාරණයි. එහෙනම් කාර්මික ප්‍රතිපත්තිය කියන්නේ රටක කර්මාන්ත දියුණු කිරීම වෙනුවෙන් රටක් හදන ප්‍රතිපත්තිය. ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය තමයි පුතා අපනයනය සඳහා වන පෞද්ගලික අංශය දිරිගැන්වීම. ලංකාවට නෙමෙයි පිටරට යවන්න හදන පෞද්ගලික අංශයක් කියන පෞද්ගලික අංශයේ කර්මාන්ත අපනයන අභිමුඛ කර්මාන්ත. පිටරට යවන්න හදන ප්‍රයිවට් සෙක්ටර් එකේ පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලා. කර්මාන්ත. ඒක දියුණු කරන එක තමයි ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය. අපනයන අභිමුඛ පෞද්ගලික අංශයේ ප්‍රවර්ධනය කිරීම. ඒත් අපි කියනවා කාර්මික ප්‍රතිපත්තිය මෙන්න මේ විදිහට. කාර්මික ප්‍රතිපත්තිය. ලියන්න දරුවෝ. කිසියම් රටක කර්මාන්ත සංවර්ධනය කිරීමේ අරමුණ ඇතිව යොදා ගනු ලබන උපාය මාර්ග ඇතුළත් ප්‍රකාශය කාර්මික ප්‍රතිපත්තිය වේ. එන්න පැහැදිලි කාර්මික ප්‍රතිපත්තිය කියන්නේ රටක කර්මාන්ත දියුණු කරන්න ඒ රටේ ප්‍රතිපත්තිය. දැන් චීනෙට වෙනම ප්‍රතිපත්තියක්. ඉන්දියාවට වෙනම ප්‍රතිපත්තියක්. චීනේ තියෙන අමුතුම ප්‍රතිපත්තියක්. චීනේ සමාජවාදී රටක් නේ. නේද? අපි කියන්නේ People's Republic of China. මහජන චීන සමූහ ආණ්ඩුව. සමාජවාදී රටක්. ඒ කියන්නේ රජයේ විසින් පාලනය කරන රජයේ සම්පත් හිමිකමක් තියෙන රටක්. වෙනද චීනයේ තියෙන විශේෂත්වය රාජ්‍ය හිමිකම දේපළවල තිබුණාට පෞද්ගලික අංශයට ඒවා දීලා තියෙන ඇඟිලි ගැසීම් අඩුයි. නිදහසේ ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් තියෙනවා. ටිකක් වෙනස් වෙලා පරිවර්තන ක්‍රියාවලිය. අතීතයේ තිබ්බේ සමාජවාදී. දැන් තියෙන පුතා ටිකක් සෝෂලිස්ට් මාර්ගයට කියන්නේ සමාජ කියන්නේ අපි කතා කරමු ආර්ථික විද්‍යාව අවසාන පොඩ්ඩක් ආර්ථික පද්ධති වලදී නේද? දැන් චීනය ගත්තොත් එහෙම විප්ලවීය වෙනසක් කරපු රටක්. සමාජවාදයේ ජනවාදයක් අතර ඉන්න රටක්. මෙහෙම කියමුකෝ. රාජ්‍ය යාන්ත්‍රණයක් පෞද්ගලික යාන්ත්‍රණයක් නැද්ද ඉන්න රටක්. එhmenan බලන්න දා ඔය කියන විදිහට චීනයේ කාර්මික ප්‍රතිපත්තියක් තිබුණා. පෞද්ගලිකරණය හරහා උන් එක කරා. ඉන්දියාවට කාර්මික ප්‍රතිපත්තියක් තියෙනවා. උන් පිටරට වලට යවනවා හැබැයි ඇතුළට ගේන්න දෙන්නේ නැහැ. අපනයනේ තියෙනවා ආනයනේ දීමක්. ඔය විදිහට ලෝකේ කර්මාන්ත දියුණු කරන්න ව්‍යාපාර දියුණු කරන්න රටක් හදපු ප්‍රතිපත්තිය වැඩපිළිවෙලට කාර්මික ප්‍රතිපත්තිය. අපේ රටේ කාර්මික ප්‍රතිපත්තිය අපනයනය සඳහා තියෙන පෞද්ගලික අංශය දිරිගැන්වීම. වෙනවද නැද්ද දන්නේ නැත්නම් ප්‍රතිපත්තිය ඒක වෙනවද නැද්ද කියලා දැනගන්න ඉස්සෙල්ලා අපිට කර්මාන්ත සංවර්ධන නැමැති කාර්මික ප්‍රතිපත්තිය දැනගන්න එපා. මම කිව්වේ ඉස්සෙල්ලා. බොරුවක් නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ වුණා. ඒක වැඩි හයිලයිට් උන්නේ නැහැ නාලිකාවෙන් ප්‍රතිපින්හට අරන් ගියේ නෑ. හැබැයි ඒක අර අවබෝධයක් තියෙන කෙනෙක් බලපුවාම අර මේ මනුස්සයා උත්තර දීපු විදියෙන් සාමාන්‍ය මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ.
හැබැයි කාර්මික ප්‍රතිපත්තිය මොකක්ද කියලා හරියට දන්න කෙනාට තේරෙනවා මු කාර්මික ප්‍රතිපත්තිය දන්නේ නැතුව තමයි වටේ යන්නේ. ඒකම තමයි කියන්නේ කර්මාන්ත දියුණු කරන්න ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය මොකක්ද කියලා දන්නේ නැතුව දියුණු කරන්නේ කොහොමද? නේද? එහෙනම් බලන්න කාර්මික ප්‍රතිපත්තිය ලංකාවේ මොන වගේ එකක්ද? අපි බලමු ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය එකක්. බලන්න ශ්‍රී ලංකාවේ කාර්මික ප්‍රතිපත්තිය. කියනද අපනයන අභිමුඛ කර්මාන්ත සහ පෞද්ගලිකාංශයට නැඹුරු කාර්මික ප්‍රතිපත්තියක් වර්තමානයේ වන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ හයිලයිට් කරගන්න පුතා අතිශය වැදගත් දේ. ඒ අනුව පෞද්ගලිකාංශේ නැතොත් විදේශ ආයෝජකයන්ගේ සහභාගීත්වය රටේ කාර්මික කටයුතු සංවර්ධනය කිරීම මෙහි අරමුණ. එනම් අපනයන අභිමුඛ කර්මාන්ත හා විදේශාංශයත් සම්බන්ධ කරගෙන රටේ කර්මාන්ත දියුණු කිරීම තමයි අපේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. බලන්න අපි යන ඉස්සරහට කාර්මික ප්‍රතිපත්තියේ පොදු අරමුණු. කෙටියෙන් කිව්වොත් කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා හදපු මේ ප්‍රතිපත්තියේ අපේක්ෂාවන්. 1 අපනයන අභිමුඛ නිෂ්පාදන. ඒක විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රධානම ගැටලුව මොකක්ද අපේ රටට? ඇත්තටම අපේ රටට තියෙන ප්‍රධාන ගැටලුව තමයි පුතා විදේශ විනිමය ගැටලුව. ඩොලර් නැහැ. අපිට යම් යම් කාරණාවලට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපය ගන්න ක්‍රමයකුත් නැහැ. මෙන්න මේ ඩොලර් ගැටලුවට විසඳුම සපය ගන්න එක තමයි අපේ මූලිකම ප්‍රතිපත්තියක් වෙලා තියෙන්නේ කාර්මික ප්‍රතිපත්තිය. නේද? ඊළඟට බලන්න පුතා. දැන් චුට්ටක් ඉක්මනින් කතා කරලා යන වේගෙන් කතා කරනවා මොකද මේ දේවල් තේරෙන දේවල්. තේරෙන දේවල් වල වැඩි වෙලා රැඳෙන්න බෑ පුතා. නොතේරෙන තැන් වලදී අපි පැහැදිලි කරනවා හිමින් කරේ. රයිට්. බලන්න. ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල නව රැකියා හා ආදායම් වර්ධනය. ඒක අනිවාර්යයි. අලුතෙන් රැකියා වෙළඳපොළට එන ශ්‍රමිකයන්ට උදාහරණයක් ඔයගොල්ලෝ ඒ ලෙවල් කරලා ශ්‍රම වෙළඳපොළට යනවනේ. ඉතින් ඔය යනකොට ඔයාලට රස්සාවක් කොහෙවත් බිහි වෙලා නැත්නම් ප්‍රශ්නයක්. මොකද පෙන්ෂන් අරන් ගෙදර යන පිරිසට වඩා වැඩි අලුතෙන් රස්සා ඉල්ලන ප්‍රමාණය. මොකද පෙන්ෂන් අරන් ගෙදර යන ප්‍රමාණයට සමානව ඉල්ලනවා අවුලක් නැහැ. හැබැයි පෙන්ෂන් අරන් 100ක් ගෙදර යනකොට 1000ක් අලුතෙන් රස්සා ඉල්ලනවා. දැන් මේවා දිනු කරන්න නම් කාර්මික ප්‍රතිපත්තියත් එක්ක පෞද්ගලිකාංශේ කර්මාන්ත දිනු කරන්න ඕනේ. රාජ්‍ය ව්‍යවසාය දිනු කිරීම ගැන බලාපොරොත්තුවක් තියන්න බෑ. දැන් මොකද රාජ්‍ය ව්‍යවසාය දිනු වෙන්නේ නැහැ. ලෝකේ කොහෙ ගත්තත් පුතා නේද සමහර රටවල් කීපයක ඇරෙන්න. රුසියාව වගේ රටවල් කීපයක ඇරෙන්න රාජ්‍ය ව්‍යවසාය අසාර්ථකයි. ලෝකෙ ගොඩක් තැන්වල. පොදු ව්‍යවසාය අසාර්ථකයි. මිනිසුන්ගේ මේ තියෙන පෞද්ගලිකත්වය පෞද්ගලිකකරණය. මමත්වය ආත්මార్థකාමීත්වය Tamanටම හැමදේම ලැබී යුතුයි කියන මේ තැනින් ඉඳගෙන රාජ්‍ය ව්‍යවසාය පොදු ව්‍යවසාය දිනු කරන්න අමාරුයි පුතා. ඒවා ක්‍රියාත්මක කරන මිනිස්සු පවා හොරකම් කරන එක විතරනේ කරන්නේ නේද? ඊළඟ බලන්න. කර්මාන්ත පුළුල් කිරීම හා විවිධාංගීකරණ අත්‍යවශ්‍යතාවයක්. මොකද හේතුව අපි එක කර්මාන්තයක් දෙකක් මත යැපෙන එක අසාර්ථකයි. උදාහරණයක් ගත්තොත් ලංකාව තේ මත ඇඟලුම් මත පමණක් යැපෙන එක අසාර්ථකයි. ඇයි? ඔබට මතකනේ රුසියාව අපේ තේ මිල දී ගන්න එක නැවැත්තුවා. අර කුරුමිනියෙක් හිටියයි කියලා මතකද? කන්ටේනර් එක. කන්ටේනර් එක පිටියක පොඩි අණුකෝෂයක් තිබිලා. ඒ ගන්න එක නැවැත්තුවා. දැන් බලන්න. හරි අසාධාරණයි. අපේ රටක් විදියට අපි පුදුම අපහසුතාවයකටපත් වුණා අපිට. ලෝකෙ ඉස්සරහ ධන ගහන තත්ත්වයක් ඇති වුණා. අපව ඒක හරි ගියා. දැන් බලන්න නේද? විශේෂම ගත්තොත් එහෙම ලෝකෙ තියෙන බොහෝ රටවල් තියෙන ගැටලුවක් තමයි ඔය කර්මාන්ත එකකට දෙකකට පමණක් සීමා වීමේ ගැටලුව. නමුත් අපිට තිබුණා නම් තේ, රබර්, පොල්, එතකොට ඇඟලුම්, සුළු අපනයන භෝග, මැණික්, මිනිරන් ඕවා එක හා සමානව තිබුණා නම් ඩයිවර්සිෆිකේෂන් එක විවිධාංගීකරණයක් එක තිබ්බනම් නේද? අපිට ඒ තත්ත්වය උදා වෙන්නේ නැහැ. එකක් දෙකක් මත යැපෙන එක ඉතා අවුල් නිසා අපි උත්සාහ කරනවා කර්මාන්ත සංවර්ධනය තුළින් විවිධ දේවල් වාහන කොටස් පරිගණක මෘදුකාංග ඒවා හරහා ආදායම් ලබා ගන්න උත්සාහ කරනවා. නේද? ඊළඟ ප්‍රාදේශීය කාර්මිකීකරණය වේගවත් කිරීම අත්‍යවශ්‍යයි. කොළඹ ගම්පහ කළුතර වේගෙන් දියුණු වෙනකොට අනුරාධපුරයේ පොළොන්නරුව හිමින් දියුණු වෙන්නේ. පළක් වෙලාවට දියුණුවට වඩා නොදියුණු භාවයක් තියෙනවා. අනුරාධපුරයේ පොළොන්නරුවේ මිනිස්සු වල කොළඹ එන රස්තාවලට. නේද? ඒ ගොවිබිම් පාළුවට යනවා. මොකද හේතුව ගොවිතැන් කරන්න බෑ. රස්තාව කරන්නේ කොළඹ කොහොමද ගොවිතැන් කරන්නේ? ඔය ප්‍රශ්නෙට අනාගතයේ මුහුණ දෙනවා. විශේෂයෙන්ම තමයි නාගරීකරණය කියන එක නවත්ත ගන්න. විශේෂයෙන්ම නගරයේ ශ්‍රමිකයෝ ගලාගෙන එන එක නවත්ත ගන්න නම් දැන් ගමේ කර්මාන්ත හැදෙන්න ඕනේ. නේද? ඔබට මතකද දන්නේ මේ දවස් කීපයක ඉස්සෙල්ලා ටීවී එකේ පෙන්නුවා වෙල්ල මුල්ල වයිස්කාල් අපි කියන්නේ අර යුද්ධය අවසන් වෙච්ච තැන. ඒ දවස් තුල පුතා 250 ගණක් ඒ දිස්ත්‍රික්කේ 200 300ක් කොයිද කොරේ. ඒ දිස්ත්‍රික්කේ තුල කොරෝනා රෝගීන් හිටියා 200 ගණක්. ඒකෙන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් කරන්නේ ඔක්කොම අර කර්මාන්තශාලා.
එක දෙයක් අපිට පැහැදිලි කරා. යුද්ධෙ තිබිච්ච ඝන කැලෑවක් වෙච්ච වෙල්ල මුල්ල වයි කාලේ දැන් කර්මාන්ත ශාලාවක්. නැගලු කර්මාන්ත ශාලාවක් වගේ. පුතා බලන්න නේද? මේ විදිහට ගමට කර්මාන්ත තරම් ගිහිල්ලා කාර්මික ප්‍රතිපත්ති යටතේ දියුණු කරනකොට නාගරීකරණය අවම වෙලා ගම සංවර්ධනය වෙනවා. ගම සංවර්ධනය වෙලා රස්සා ලැබෙනකොට නගරයට එන සොරිකි අඩු වෙනවා. නගරේ තදපැදි අඩු වෙනවා. නගරේ මේ ඉඩම් වල මිල ඉහළ යන එක తాවකාලිකව අඩු වෙනවා. දැන් බලන්න අද පර්චේස් එකක් කීයද? මම මේ ඉන්න තැන මේ කිට්ටුව පර්චේස් එක ලක්ෂ 10යි 12යි 15යි. මේට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා ලක්ෂ 3යි 4යි පර්චේස් එක. දැන් බලන්න වෙනස. හේතුව පිටින් මිනිස්සු ඇවිල්ලා ඉඩම් ඉල්ලනවා. ඉඩම් තියෙන මිනිස්සු ලොකු ගණන් වලට ඉඩම් උපුරනවා. වරුද? භෞතික හා මිනිස් බල සම්පත් පිළිබඳ කාර්යක්ෂමව කල්පනා කරනවා. අතිශය වැදගත්. අපි භෞතික සම්පත් වගේම මිනිස්සු කාර්යක්ෂමව යොදා ගැනීම. ඒ කියන්නේ වේගවත් සහ නිවැරදිව පාවිච්චි කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම හිතන්න යන්ත්‍රෝපකරණ ගොඩනැගිලි කර්මාන්තශාලා වගේ භෞතික සම්පත් නේද? ශ්‍රමිකයෝ මානව ප්‍රාග්ධනය වගේ මිනිස් බල සම්පත් අපි වේගවත් සහ හරියට පාවිච්චි කරොත් පුතා රටක් දියුණු කරන්න පුළුවන්. අපේ රටේ මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. හැබැයි අවුල තියෙන්නේ අපි ඒගොල්ලෝ හරියට පාවිච්චි කරන්නේ අපේ කර්මාන්තවල ප්‍රයෝජනෙ සපයන්න. කාර්මීකරණය තුලින් අපේක්ෂා කරනවා පුතා විශේෂයෙන්ම ශ්‍රම බලකාය පුහුණු කිරීම නේද? ඔය යොමුන් සේනාංක වැඩසටහන, ටෙක්නිකල් කොලෙජ් එක, තව ආයතන NVQ පාඨමාලා මොනවද අපේක්ෂා කරන්නේ? භෞතික හා මානව සම්පත් සංවර්ධනයේ තුලින් දියුණුව තුලින් ඵලදායීතාවය වැඩි කරන්නේ. කාර්යක්ෂමතාවය වැඩි කරනවා. එවනම් භෞතික සම්පතු කාර්යක්ෂමව පාවිච්චි වෙනවා. ඉඩම් ගොඩනැගිලි වගේ දේවල්. මානව සම්පත නේද? විශේෂයෙන් පුහුණුව සහ සංවර්ධනය තුලින් උපරිමයෙන් නිෂ්පාදනයට දායක කර ගැනීම ගෝලීයකරණය සමානද අපි මේ කාර්මික ප්‍රතිපත්තියේ කාර්මිකරණය විශේෂ උවමනාවක් උනන්දුවක් බවට පත් වෙනවා. ඒකට කියනවා කර්මාන්ත ප්‍රාදේශීය විවිධාංගීකරණය. කෙටියෙන් කිව්වොත් ගමට කර්මාන්ත අරගෙන යාම. කොච්චර වැදගත්ද? බලමු. නැවතත් කියනවා තරහ වෙන්න එපා. චුට්ටක් වේගෙන් යනවා. තේරෙන දේවල් වල හිමිට යන්න ඕන නැහැ. යමු. යම් කිසි රටක් එක් ප්‍රදේශයකට පමණක් සීමා වී ඇති කර්මාන්ත රට පුරා ව්‍යාප්ත කිරීම මින් අදහස් වේ. එසේ කර්මාන්ත ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කිරීම පහත හේතු නිසා වැදගත් වේ. right අපි ලියමු එකිනෙක පැත්තක් දාලා මේ එක ප්‍රාදේශීය සම්පත් ප්‍රයෝජනයට ගැනීම. එක ප්‍රාදේශීය සම්පත් ප්‍රයෝජනයට ගැනීම. ඊළඟ ප්‍රදේශයේ මහජනතාවගේ ආදායම් මට්ටම් ඉහළ නැංවීම. ආදායම් මට්ටම් ඉහළ නැංවීම. ඊළඟ ප්‍රාදේශීය සංවර්ධනයේ වේගවත් කිරීම. ප්‍රාදේශීය සංවර්ධනයේ වේගවත් කිරීම. ඊළඟ ආදායම් අහිමි වීමෙන් ඇතිවන මානසික පීඩනය අවම වීම. අපි කියන්නේ මානසික අසහනයක්. ඒ කියන්නේ ආදායම් විහීනතාවය නිසා නැතිවීම නිසා ඇතිවන මානසික අසහනයක් නේද? අවම වීම. ඊළඟ ශ්‍රමය ප්‍රාදේශීය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා විට ශ්‍රමය ප්‍රාදේශීය වශයෙන් ප්‍රයෝජනයට ගන්නා විට නාගරීකරණය අවම වීම. නාගරීකරණය අවම වීම.
බලන්න එවන මොනවද ගමට කර්මාන්ත අරගෙන එකේ වාසි ප්‍රශ්නයක් අහන්න පුළුවන් තමයි. ප්‍රාදේශීය සම්පත් ප්‍රයෝජනෙට ගැනීම. ඇත්තටම දැන් උදාහරණයක් කොළඹ පර්චේස් එකක් ලක්ෂ 12යි. ඔය කුරුණෑගල පැත්තේ තියෙනවා පුතා ගල්ගමුව තමුත්තේගම පැත්තේ තියෙනවා අක්කරේම රුපියල් 20000යි 30000යි. අක්කරේම රුපියල් උපරිම 50000 ගත්තයි. දැන් බලන්නකෝ මෙහි ඉඩමක් අරන් කර්මාන්තශාලාවක් දාන්න ගියොත් ඉඩමට යනවා කෝටි 20ක් විතර. හැබැයි අන්දාසපුරේ ගියොත් එම මුළු ඉඩමම ගන්න යන්නේ පුතා ලක්ෂ 2කමාරක් 3ක් 4ක්. ඉතින් වාසියක් නැද්ද? වාසි. ඊළඟ ප්‍රදේශීය ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැගීම. ඉතින් මතක තියාගන්න ඕනෙම රටක ඕනෙම ධන කොට්ටාසයක් දියුණුවයි කියලා මනින ප්‍රධාන නිර්ණායකයක් තමයි ඒගොල්ලන්ට ලැබෙන ආදායම් මට්ටම. අනුදා මිනිස්සුන්ගේ අතට ආදායමක් ලැබෙනකොට කෑම බීම නිසා පෝෂණය දියුණු වෙනවා, අධ්‍යාපනය දියුණු වෙනවා, සෞඛ්‍ය දියුණු වෙනවා, ඉඩකඩම් ගෙවල් දොරවල් දියුණු වෙනවා. සමස්තයක් විදිහට ඒ සමාජය තුළ ව්‍යාපාර අවස්ථා බිහි වෙනවා. මුළු සමාජයම දියුණු වෙනවා. මොකක් වුණොත්ද? යම් ප්‍රදේශයක ඉන්න මිනිස්සුන්ගේ අතේ ආදායම් සුලභතාවයක්. ආදායම වැඩි වෙනකොට මම අර කිව්වා වගේ කෑම බීම වැඩි, සෞඛ්‍ය පහසුකම් වැඩි, අධ්‍යාපනය දියුණු වෙනවා, ගෙවල් දොරවල්, භෞතික ජීවන තත්ත්වය සම්පූර්ණයෙන්ම දියුණු වෙනවා. දැන් නම් යම් ප්‍රදේශයක කර්මාන්තශාලාවක් අරන් ගිහිල්ලා ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ආදායමක් ලැබෙන ක්‍රමයක් හදපුවාම ඔටෝමැටිකලි පැත්ත සංවර්ධනය වෙනවා, පෞත් මැදිහත් වෙන්නේ නේද? ඊළඟ කාරණා අපි කිව්වා ප්‍රාදේශීය සංවර්ධනයේ වේගවත් නැත්නම් නේද? යමට කර්මාන්තශාලාවක් අරන් ගියම ප්‍රදේශීය දියුණුව උදාහරණයක් නිකන් හිතන්නකෝ. හරිත සරසවි නගරේ ඔබ අහලා තියෙන NSDM එක. ඔය සියලුම පට්ට රබර් කියන්නේ අපි කිව්වොත් වෙන කැලෑවක් නැතිලෝ කියන්නේ. ඒක පටන් ගන්න කාලේ ඔය හරි පර්චේස් එක තිබ්බ රුපියල් 40000යි 5000යි. දැන් කීයද? දැන් මත ලක්ෂ 10ක්වත් ගන්න බෑ පර්චේස් එකක් කියලා. බලන්නකො ගෙවල් හැදිලා මාලිගාවක්. ඇයි මේ? ඒතර ඒ ව්‍යාපාරයක්. හරිත සරසවි නගරේ NSDM එක ව්‍යාපාරයක්. ඉතින් ඒ අවට පුතා කොච්චරනම් ගම් දියුණු වුණා. කොච්චර වටේ දියුණු වුණාද? කොච්චර බෝඩින් හවුස් හැදිලාද? එහෙම තමයි. කර්මාන්තයක් ගමට යනකොට පුතා ඒ ප්‍රදේශය දියුණු වෙනවා. එහෙනම් ඊළඟ මානසික අසහනය පුතා විශේෂයෙන්ම ආදායම් විහීනතාවය කියන්නේ නොලැබීම. ආදායම් නොලැබීම නිසා පුතා මිනිස්සු ඉන්න පුදුමාකාර මානසික අසහනයකින් අසුස්තියකින්. මරාගෙන මරන කේන්තියකින් සමහර ජීවත් වෙනවා. ඒක නැති කර ගන්න පුළුවන්. අපි මිනිසුන්ට ගමට කර්මාන්තයක් අරන් ගිහිල්ලා ආදායම් උත්පාදනය කරනවා. තොරමැරකම්, වංචා දූෂණ, අපරාධ අඩු වෙනවා. ආදායමක් තියෙන ජීවත් වෙන්න ක්‍රමයක් තියෙන මිනිස්සු ලස්සන පෞල් ජීවිතයක් ගත කරන මිනිස්සු දැන් ගොඩක් වෙලාවට වැරදි දේවල් වලට යන ප්‍රමාණය අඩුයි. බලන්නකෝ කුඩු විකුණන්නේ, එතන කුඩු ගහන්නේ. ගොඩක් වෙලාවට සමාජයේ ආදායම අඩු පිළිසෙන්න තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ වැරදි මාර්ගෙන්. ඒක ගොඩක් ප්‍රශ්න වල මම පටන් ගද්දි කියන පාඩම ගොඩක් වෙලාවට දැන් උදේත් මම කිව්වේ ආර්ථික කතන්දරේ ආර්ථික විද්‍යාවේදී ඇත්තටම මිනිසුන්ට සම්පත් ප්‍රමාණවත් නොවීම නොහොත් හිඟකවනොත් අපේ මේ පාඩමේ හැටියට නම් ආදායම මිනිසුන්ට ආදායම ප්‍රමාණවත් නොවීම තමයි අපේ සමාජයේ ගොඩක් ව්‍යවසනයන්ට හේතු වෙලා. ගොඩක් ගැටලු වලට හේතු වෙලා. ආදායමක් ලැබෙනකොට විශේෂයෙන්ම සමාජ පීඩනය අඩු වෙලා අර ආදායම් විහීනතාවය නිසා ඇතිවන්නා වූ සමාජ අසහනය අඩු වෙනවා. ඒක විවිධ වූ අසහනයන් තියෙනවා. මම මේ කියන්නේ ආදායම නොලැබීම නිසා ඇති වෙන අසහනය. ඊළඟ ග්‍රාමීය ප්‍රදේශ වශයෙන් ග්‍රාමීය ප්‍රදේශ වශයෙන් ග්‍රාමීය කර්මාන්තශාලාව පටන් ගත්තාම නගරයට එන්නේ නැහැ ශ්‍රමිකයෝ. ඇයි? අර ගමේ ඉන්න පුංචි බණ්ඩට, කළු බණ්ඩට, රම් බණ්ඩට, රන් එතනට, කළුමැණිකට ගමේ රස්තාව හම්බෙනවා. අර ලින්ද ළඟට වෙලා කයි එක ගහ ඉන්න ඕනේ නැහැ. කර්මාන්තශාලාවේ වැඩට යනවා. ඕන අඳින ඇඳුම් බැලුම් වෙනස් නේද? රම්මැණික කළු එතන සායෙන් නේද? දෙනීමට මාරු වෙනවා. නේද? ගරහනවා නේද? මිනිස්සුගේ ජීවිතවල භෞතිකව පේන විදිහ පව වෙනස් වෙනවා. කෑම බීම වෙනස් වෙනවා. නේද? එදා කෝල් එකක් ගන්න හන්දියට ගිහින් මිනිස්සයාගේ අතේ දැන් උදුර නැත නේද? එදා ප්‍රවෘත්ති වලින් දැකපු ලෝකේ ඌ අතේ තියාගෙන ෆෝන් එකෙන් දකිනවා. වාසිය අවශ්‍ය දෙකම තියෙනවා. ඒ විදිහට මිනිස්සුගේ ජීවිත හැම පැත්තකින් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙනවා. ඊළඟ නාගරිකත්වයට අඩු වෙනවා. මොකද හේතුව ගමට කර්මාන්ත ගියාම අපි කතා කරා. අපි අමු ඉස්සරහට මාතෘකාව කාර්මීකරණය හා අවකාර්මීකරණය ඉන්ඩස්ට්‍රියලයිසේෂන් and ඩී-ඉන්ඩස්ට්‍රියලයිසේෂන්. අහන්න පුතා කාර්මීකරණය කියලා කියන වචනේ නිකන් මහලු ලොකුවට වගේ කිතුරට කාර්මීකරණය කියන පුතා කර්මාන්තවල දියුණුව. අවකාර්මීකරණය කියන්නේ කර්මාන්තවල පසුබැදීම මිදවැටීම. නම් රටක් කර්මාන්ත පැත්තෙන් දියුණු වෙනවා නම් කාර්මීකරණය. මිදවැටෙනවා නම් අවකාර්මීකරණය ඩී-ඉන්ඩස්ට්‍රියලයිසේෂන්. අපි බලමු කාර්මීකරණය අවකාර්මීකරණය හා හේතු. තරහ වෙන්න නැවතත් කියනවා. චුට්ටක් වේගය රඳව ගන්නවා පුතා. ඔයාලට පුදුම සහනයක් දැනේ. පාඩම් 3ක් 4ක් ඉවර වෙලා ලකුණු 50ක් 60ක් 70ක් දැම්මට තියෙනවා.
දැන් මට අනිවාර්යෙන් විශ්වාසයි 100කින් එහා මම ඉන්නවා. දැන් මම try කරන්න ඕනේ ඊළඟට ඒකට යන්න. ඊ තුන තහවුරු වුණාම ඒ තුනකට යන්න try කරනවා. ඔය කියන පරිසරය හදලා දුන්නාම ඔබ සමහර ලාවට අකමැත්තක් දක්වයි. ඒකත් වේගෙන් යනවා කියලා. ඒත් වේගෙන් යනවා අවශ්‍ය තැන. හිමින් යන්න ඕන තැන් වල හිමිනුත් යනවා. එතන අපි යමු ඉස්සරහට. කාර්මිකකරණය. ඉන්ඩස්ට්‍රියලයිසේෂන්. තාක්ෂණයේ පිබිදීමත් සමග යම් කාලයක් තුළ රට කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇතිවන පිබිදීම කාර්මීකරණය වෙනවා. දියුණුව. අපකාර්මීකරණය කියන්නේ දැන් යම් කාලයක් තුළ කර්මාන්ත වල දුවන කඩාවැටීම. කියන්න මෙන්න මේ විදිහට. දැන් දරු තාක්ෂණික බිඳවැටීම් වැනි හේතු නිසා තාක්ෂණික බිඳවැටීම් වැනි හේතු නිසා යම් කාලයක් තුළ රටක කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇතිවන පිබිදීම නෙවෙයි තමයි පිරිහීම රටක කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇතිවන පිරිහීම අවකාර්මීකරණය ලෙස හඳුන්වනවා. අවකාර්මීකරණය ලෙස හඳුන්වනවා. අවකාර්මීකරණය ඩීඉන්ඩස්ට්‍රියලයිසේෂන් නේද? අවකාර්මීකරණය ලෙස හඳුන්වනවා. right. බලන්න අවකාර්මීකරණයට හේතුත් තියෙනවනේ බලන්න කර්මාන්ත වැටෙන්න හේතු නැත්තක් ගාලා බලමු. එක දැඩි තරඟකාරීත්වය උදා නේද? අපේ රටේ කර්මාන්ත සමහර ඒවා නැති වෙලා ගිහිල්ලා තියෙන තරඟය නිසා. උදාහරණයක් බස් කර්මාන්තේ නැති වෙන්නේ මොකක් නිසාද? බස් තරඟය නිසා නේද? ඊළඟ ජාත්‍යන්තර දේශීය වෙළඳපොලේ ඉල්ලුම පහළ යමුද ඇත්ත නේද? සමහර කර්මාන්තවල ඉල්ලුම පහළ කියලා. උදාහරණයක් නිකන් හිතන්නකෝ. චීත් මම අදෝදෙස් කිව්වේ සමහර ගුරුවරු චීත් වැඩ කරනවා නේද? ඔව් අහන්නකෝ. චීත් භාවිතය අඩුයිද? ඉස්සර ගෙදර ලිඳ ගාව නානකොට ඇලේ දොලේ නානකොට හැම ගෑල්ලම එක්කම චීත්යක් තියෙනවා. ගෙදරක චීත් දෙක තුනක් තියෙනවා. අපෙත් තිබුණා. දැන් බලන්නකො ගෙදරක චීත්යක් හරි අඩුයි. චීත් දීපත් අල්මාරි වල තියෙන්නේ. කොහෙද ට්‍රිප් එකක් ඇදී තමයි චීත්යක් ගන්නේ. නාන්න ඕනේ නම් චීත්යක් ගන්න. හරිද? දැන් බාත්රූම් තියෙනවනේ. දැන් චීත් ඕනේ නැහැ. මේ බාත්රූම් එක ඇතුලේ ගීතයක් ගායනා කරමින් පිටුසේ නානවා. සතුටින් නාන්න පුළුවන්. හරි? කාටවත් පේන්නේ නැහැ. බලන්නකො. ඉල්ලුම අඩු වෙන නිසා ඒ කර්මාන්තේ නැති වෙනවා. තරම බලන්න. අද නැති වෙන්නේ නෑ. right? දැන් පිරිමි ළමයි අදින්නේ ෂෝට් නිදාගන්නේ ෂෝට් ඇඳගෙන. බලන්න නේද? ඉල්ලුම නැති වෙනකොට ඒ කර්මාන්තේ විනාශ වෙනවා. නේද? ඊළඟ බලන්න. අරමුදල් සම්පාදන ගැටලු පුතා විශේෂයෙන්ම ප්‍රාග්ධන ගැටලු. විශේෂයෙන්ම කර්මාන්ත දියුණු කරන්න පුතා පවත්වාගෙන යන අරමුදල් ඉපැයි සල්ලි ඉපැයි ෆන්ඩ් කැපිටල් එකක් ඕන. නමුත් ඒක නැති වුණාම වැහිනවා. ඊළඟ යටිතල පහසුකම් ප්‍රමාණවත් නැහැ. උදාහරණයක් නිකන් හිතන්න විදුලිය උත්තක් හිතන්නකො මේ ටියුෂන් කියන්නේ කර්මාන්තයක් නේ. දැන් කියනවනේ ඔන්ලයින් ක්ලාස් කරපන් කියලා. ඔන්ලයින් ක්ලාස් කරන්න කියන ප්‍රධානම ගැටලුව මොකද්ද? මේ කරන්ට් එක. කරන්ට් එක නිතරම යනවා. මේ තිබ්බ මේ නැහැ. දැන් අපිට නම් යම් අවස්ථාවක් තියෙනවා අපේ UPS දාලා අපි බෑකප් කරලා තියෙනවා. විනාඩි 15ක් 20ක් මේ කම්පියුටර් ටික ඔක්කොම අල්ලගෙන ඉන්න පුළුවන් UPS ටික. විදුලිය ගියාම ක්‍රියාත්මක වෙන උපකරණ වල. තමයි ගෙවල් නේ අත මේ ස්ටුඩියෝ කඩලා තියෙන ගෙදර නේ අපි. යන්න බෑනේ සංකල්ප සීමානේ. ගෙවල් වල ටෙම්පරේචර් පාවිච්චි වෙන්නේ නැහැ. අස්සිය. දැන් ටියුෂන් කර්මාන්තයේ තියෙන ප්‍රධාන ගැටලුව කරන්ට් එක. අන්න කියන්නේ. right. ඒක නැතල් පහසුකම් ප්‍රමාණවත් නොවි. නේද? ඊළඟ රජයේ කාර්මික ප්‍රතිපත්තියේ දුර්වලකම්. කාර්මික ප්‍රතිපත්තියේ තියෙන අපනයනය සඳහා සකස් වෙච්ච පෞද්ගලිකාංශය. දැන් එතකොට දේශීය කර්මාන්ත දේශීය පරිභෝජනයක් ගැන හිතන්න ඕනේ නැද්ද? හිතන්න ඕනේ. නමුත් අපේ කාර්මික ප්‍රතිපත්තියෙන් හිතලා නැහැ. ඊළඟ බලශක්ති අර්බුදය ප්‍රධාන ගැටලුවක් නේද? මම ඉස්සලක් කිව්වේ. ගොඩක් කර්මාන්ත වලට ගැටලුවක් බලශක්ති අර්බුදය. කරන්ට් එක නැහැ. වෙලක් වෙලාවට ගෑස් නැහැ. නේද? වෙලක් වෙලාවට පෙට්‍රල් ඩීසල් නේද? ඉංගියක් වෙනවා. මිල වැඩි ගැටලු. නිෂ්පාදන පිරිනැයි ඉහළ යාම ප්‍රධාන ගැටලුවක්. විශේෂයෙන්ම ශ්‍රම වෙළඳපොලේ ශ්‍රමය සඳහා පවතින ඉල්ලුම. අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලුවක් පුතා සමහරවිට ඔයාලා මට බණි අපේ රටේ තියෙන ප්‍රධාන ගැටලුව තමයි පුතා ශ්‍රම වෙළඳපොලේ වැටුප් මට්ටම ඉහළ යාම. ශ්‍රමිකයෙක්ගේ වැටුප රුපියල් 800 700 තිබිච්ච කාලේ අපේ රට ජාත්‍යන්තරව
ඇඟලුම් වෙළඳපොලේ තරගකාරී රටක්. මේ වෙනකොට ඇඟලුම් කර්මාන්තයක වැඩ කරන ගෑල්ලමෙක් දුන්නා රුපියල් 34 දෙන්න ඕන. කෝටි 1 රුපියල් 34 ගන්නවා ගොඩක් කට්ටිය. ඒ වගේ වෙලාවට ඒගොල්ලොන්ට එච්චර පඩියක් ගෙවලා ජාත්‍යන්තර වෙළඳපොලේ අපිට කම්පිටිෂන් එක අර තියෙන අසීමිත තරගෙට මුහුණ දෙන්න බෑ. පිරිවැය වැඩි, කොස්ට් එක වැඩි. අපේ රටේ මැෂින් වල කොස්ට් එක වැඩි. විදුලිය සඳහා යන වියදම වැඩි. කොස්ට් එක වැඩි වෙනකොට කර්මාන්ත වැටෙනවා. මොකද ඒක ජාත්‍යන්තර වෙළඳපොලේ අඩු ගානට චීන ඉන්දියන් ප්‍රොඩක්ට් එනකොට අපේ ප්‍රොඩක්ට් එක ලොකු මුදලකට යනකොට කම්පිටිෂන් එක ඒ කියන්නේ තරඟකාරීත්වයෙන් අපිට දිනන්න බැරි වෙනවා. චීන ඉන්දියානු නිෂ්පාදන ලංකාවේ ඇතුලේ පිටරට තියෙනවා. උදාහරණයක් චිකන්, කුකුල් මස්. ඕස්ට්‍රේලියාවෙන් ඔච්චර දිනුනේ කියන ඕස්ට්‍රේලියාවෙන් ගෙනලා ලංකාවේ කුකුල් මස් කිලෝ එකක් රුපියල් 275 300 දෙන්න පුළුවන්. මොකද වෙන්නේ? අපේ රටේ කර්මාන්ත විනාශ වෙන්නේ කියනවා. ඊළඟ තාක්ෂණික ගැටලු ඔබට තියෙනව නේද? උදාහරණයක් විදිහට ගත්තොත් එimhe අපේ රටේ දැන් ඔය කොරෝනා වෛරසයේ තුන නේද? ගෙයක් කරන්නේ ප්‍රධාන ගැටලුව මොකද්ද? තාක්ෂණික ගැටලු. එක වෛද්‍යවරයෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. මොකද නිහිත තාක්ෂණයක් නේද? අවබෝධයක් නේද? දැනුමක් නේද? PCR පිළිබඳ ගැටලු අපේ රටේ. එකම රිපෝට් එකේ උදේ ගන්න රිපෝට් එකේ එකක් කියනවා, එන්නියගේ හැන්දෑව ගන්න රිපෝට් එකේ තව එකක් කියනවා. තාක්ෂණික ගැටලුවක් තියෙනවා. ඉතින් ගන්න බැරි ගැටලුවක්. හමුදාවට පොලිසියට විසඳන්න බෑ පුතේ ගැටලුව. නේද? තාක්ෂණික ගැටලුව. ඊළඟ නොගැලපෙන ස්ථානවල කර්මාන්ත ස්ථානගත කිරීම. සහතික ඇත්තට උදාහරණයක් බලන්නකො අපේ රටේ කොහෙද කියලා මේ මාළු වෙළඳපොළ තියෙන්නේ. අපේ රටේ පුතා මාළු විකුණන එක තියෙන්නේ මොකද්ද? කොළඹ නගරයේ පිවිසෙන කැලණි පාලම හරහා මුවදොරනේ. කොළඹ මුවදොරනේ. එතරම් තමයි ඒ කිට්ටුවම තමයි පුතා තියෙන්නේ මාළු වෙළඳපොළ. ඔය දෙකේ නොගැලපීම. අපේ රටේ මාළු කඩ දාලා තියෙන බලනකොට කොට්ටාව හන්දියේ මාළු කඩ කිව්වොත් ටවුන් එක මැද්දේ මාළු කඩ තියෙනවා. වින්කල් ගෑරේජ් දාලා තියෙනවා පුතා පාසලට කියන්නේ. කොට්ටාවේ ධර්මපාලේ හපැත්තේ තියෙන මොකද්ද? ටයර් කඩයක් වින්කලයක් ඕවා. ඒක ගැලපෙන්නේ නැහැ. නොගැලපෙන තැන් වල කර්මාන්ත දාලා. ඊළඟට ගත්තොත් එහෙම අපේ රටේ සමහර ආයතන විශේෂ විකන්නකෝ සීනි කර්මාන්ත ශාලාවක්, කඩදාසි කර්මාන්ත ශාලාවක් තියෙනවා අවුරුදු ගානකින් වෙල්ලේ ආයව ලස්සත් දාලා නැහැ, වතුර නැහැ. කොවිතන්නේ නැහැ. පිදුරු ගේන්නේ කිලෝමීටර් 25 ඈතින්. ඒක වැරද්දක්. පිදුරු තියෙන තැන් වල තමයි කඩදාසි කර්මාන්ත ශාලා දාන්නේ. ඕවා තමයි කර්මාන්ත වැරදි තැන් වල ස්ථානගත වුණාම කර්මාන්ත අසාර්ථක වෙනවා කියන්නේ. කළමනාකරන දුර්වලතා. ඒක නම් අපි කතා කරලා වැඩක් නැහැ පුතා. ලංකාවේ තියෙන ගැටලුවක් නේද? මම එකපාරක් අහගෙන මේ ඊයේ පෙරේද රණිමේ ටිකක් කාලෙත් ඉස්සලා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ පුතා ඉන්නවා ආචාර්යවරු මහාචාර්යවරු උපාධිධාරීන් 10 ගණක් ඉන්නවා. දැන් හැබැයි ඔක පාලනය කරන ප්‍රධාන පරිපාලන නිලධාරියෙක් ඉන්නවා සාමාන්‍ය පෙළ වැඩ 4ක් හෝ 5ක්. සුදුසුකම් මොකද්ද? කිසියම් පුද්ගලයෙක්ගේ නෛතික නොවන බිරිඳගේ සහෝදරයා. දෙවෙනි බිරිඳගේ සහෝදරයා. දීප. අද ඊයේ මේ ටිකක් කල් සිද්ධියක් මම කියන්නේ. බලන්න නේද? අර ආචාර්යවරු මහාචාර්යවරු රටක් පාලනය කර අර කණිජ තෙල් නීතිගත සංස්ථාවේ රස්සාව කරනකොට ඒකේ ප්‍රධාන නේද? මෙහෙම කළමනාකරණය කරන්නේ සාමාන්‍ය පෙළ ෆේල් ගල් මොඩි. තමයි දේශපාලඥයෝ ඇඟිලි ගහලා මේක හාලා තියෙනවා. හාලා නෙමෙයි හාලා තියෙනවා. කළමනාකරන දුර්වලතා නිසා කණිජ තෙල් නීතිගත සංස්ථාව කණිජ තෙල් කර්මාන්තය අපේ රටේ ඉවරයි. බිලියන ගණන් පාඩු. විදුලිය පුතා හැමෝගෙම සල්ලි අරන් විදුලිය දෙන්නේ. අද පාඩු. නේද? අපි මේ කතා හයිඩ්‍රෝ පවර්. කියන්නේ ජල විදුලියට මොන කොස්ට් එකක්ද? ජල විදුලියෙන් යැපෙන අපේ රටේ පාඩුයි කියන්නේ තව මොන කතාවද? නේද? ලොකු ගැටලුවක්. ළඟ රජය හා පෞද්ගලික අංශය අතර මනා සම්බන්ධීකරණයකට ප්‍රධාන ගැටලුවක්. චුට්ටක් නිකන් හිතන්න පුතා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි ව්‍යාපදිංචි කරගන්න ගියයි කියලා. BRC එක ගන්න ගියයි. කොච්චරනම් අපි කඩේ යවනවද? උදාහරණයක් සමාගමක් ක්‍රියාපදිංචි කරනවා අපි. හිතන්න ලීඩ් වේ ඇකඩමි ප්‍රයිවට් ලිමිටඩ් අපේ. පෞද්ගලික සමාගමක් නේ අපේ ක්ලාස් එක. නේද? ලංකාවේ තියෙන ක්ලාස් වල පෞද්ගලික සමාගම් බවට පත් කරපු ක්ලාස් කීපෙන් එකක් අපේ ආයෙත්. 2007 යන කාර්යදාන සමාගම් පළාතේ ලියාපදිංචි වෙලා. ඔය ලියාපදිංචි ගන්නව පවත්වාගෙන යන්න ඔයාට ඔඩිට් රිපෝට් දෙන්න ගිණුම් විගණනය කරන්න කොච්චර මහන්සියක් දරනවද වියදමක් දරනවද? පෙරක් වෙලා හිතනවා මොකටද මේක කරන්නේ කියලා. හරිද? අපේ රටේ පෞද්ගලික අංශයත් රාජ්‍යාංශයත් සම්බන්ධ නැහැ. නිකන් හිතන්නකෝ ගයක් හදාගන්න ප්ලෑන් එකක් පාස් කරගන්න ගියා කියලා. හතර වටේ යවනවා. මොකද ගේ හදනවට වඩා අමාරුයි ප්ලෑන් එක පාස් කරන්න. ගෙට අස්තිභාරම දාන්න යන මුදල යනවා. අර ඉන්න මිනිසුන්ට පගාව දෙන්න, ජරාව දෙන්න. රුපියල් 20000 3000 දෙන්න බෑවකෝ.
පුතා බලන්න නේද? මේ රාජ්‍යාන්තරේ පෞද්ගලිකාන්තරේ සම්බන්ධ වෙලා නැහැ. අතිශය දූෂණය වෙලා වෙන්න තියෙන ඔක්කොම වෙච්ච රාජ්‍යාන්තරයක් එක්ක අර අතිශය තරංකාරී පෞද්ගලික ආයතන වලට තරං කරන්න වෙලා. ප්‍රශ්නයක්. right. මාතෘකාව ශ්‍රී ලංකාවේ කර්මාන්ත නගා සිටීම සඳහා රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග හයිලයිට් කරගන්න. රජයේ කරලා තියෙන දේවල් මෑත ඉතිහාසයේ නම් ලොකු දේවල් කරේ නැත්නම් ඒක නිසා මෑත ඉතිහාසයේ කරපු දේවල් මම දාලා නැහැ. ඔය තියෙන මීට අවුරුදු 7-8කට 10කට ඉස්සෙල්ලා කරපු දේවල්. මම ව්‍යාපාර ආණ්ඩුවෙන් කරා කියනවා නෙමෙයි. අවදිච්ච ආණ්ඩු කරපු දේවල් නිසා වර්තමානයේ මේ අවසාන අවුරුදු 5 කරපු දෙයක් නෑ. බලන්න කර්මාන්ත නගා සිටීම රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග. එක ඔක්කියවද මිටම් ශ්‍රී ලංකා කර්මාන්තශාලා 300 වැඩසටහන. කර්මාන්තශාලා 300ක වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. උතුරු වසන්තයේ නැගෙනහිර නවෝදය වගේ දේවල් ක්‍රියාත්මක වුණා. බහලදී ටීවී එකේ පත්‍රේ ගියා. ගාමී යක්කල් පාසුකම් දිනු කිරීම ඇත්ත නේද? ගම් ප්‍රදේශවල යක්කල් පාසුකම් හරිය දිනුනේ. අම්මන්තර පැත්තේ ගිහිල්ලා බලන්න පුතා. කනස්සට යන පාර පවා පුදුමාකාර විදිහට කාපට් කරලා සංවර්ධනය කළා. අපේ එක ගුරුවරයෙක් ඉන්නවා කොළඹ ඉන්න දැවැන්ති කොහොමද නෙමෙයි කරන්නේ බයෝමැක්ස් කරන දරුවන්ට උගන්වන්න. ඉතින් අපේ යාළුවනේ. ඉතින් අපි එකපාරක් ගියා යාගේ නැන්දලාගේ ගෙදර මල ගෙදරකට. නැන්දා මැරිලා මල ගෙදර ගියා අම්මන්ට බෙලියත්. සුදු කොඩි දාලා තිබ්බා. ඉතින් සුදු කොඩි දාලා තිබිච්ච නිසා අපි ඉතින් මේ වාහනේ ලවන් ගියේ මම. ඒ අපේ සර් සල්ලි තියෙන පුද්ගලයෙක් ලංකාවම දාන තැනට හොඳ වාහනයක් තියෙනවා. කෝටි 5ක වාහනයක්. ඉතින් ආසාවටත් එක මම ඉලවන් ගියා. ඉතින් මේ දැන් අවුරුදු 10ක විතර සිටියා. එකපාරටම හම්බුණා සුදු කොඩි දාලා තියෙන මම කොයි පැත්තටද ගියා. ඒ සර්ලා දෙක ඉතිපස්සේ කයියක ගායිතිය මට කිව්වා ඔය සුදු කොඩි දාලා තියෙන පාර දිගේ යමන් කියලා. මම ගියා. වාහනේ හොඳයි පුතා කාපට් කරලා අඩි 40ක් 50ක් පල්ලා ඒ පාර කඩදාසිය වගේ. විදලා ගියා වාහනේ හොඳයි බය නැහැ බ්‍රේක් තියෙනවා. 140 150ට පාගගෙන ගියා අප්පා. හිතපු ගමන් බලන්නකෝ පාරමෙන්දී තියනවා කියන්නකෝ. ගියා. රෝංගල බ්‍රේක් ගැහුවා. එමෙතන නතර වුණා පිටිපස්සේ ටික සෙට් එක තව යම් දේවල් තිබ්බා ඒගොල්ලෝ ගාව. ඔක්කොම සලබල දෝංගල. අක්කියෙන් බයිනවා මට. බලපුවාම ඇවිල්ලා තියෙන කනස්ස පැත්තට. අර ආදාහනාකාරී තමයි ඉස්සරහට හම්බුනේ. බලන්න නේද? කනස්සට යන පාර පවා මාර දියුණු. රබදා මම දැක්කම ඇතුල් කෝට්ටේ පිට කෝට්ටේ පාරවල් තියෙනවා. අලි ගිල්ලන වලවල්. සමහර මිනිස්සු වාහන පාර අයිනේ තියෙන ගෙවල් වල දාලා තමයි ඉතුරු ටික පයින් යන්නේ. මොකද සමහර හයිබ්‍රිඩ් වාහන වාහන යන්න බෑ පුතයි පාරවල් අඩි එකමාර දෙකේ වලවල් තියෙනවා. ඕක තමයි පුතා අපේ සංවර්ධනයේ කියන ලස්සනම කාරණා. කොළඹට කිරි ගමට කැකිලි. දැන් කොළඹටත් කැකිලි ගමටත් වෙච්ච. ඊළඟ අධිවේගී මාර්ග ඉදිකිරීම හරහා ප්‍රවාහණය දියුණු කිරීමට ඇත්ත නේද? හයිවේ හදලා දියුණු කරලා මාර්ග විදියට දැන් කර්මාන්ත ගමට යන්නේ ඒක නේද? යටිදල පහසුකම් සංවර්ධනය විශේෂයෙන් විදුලිය ජලය වගේ දේවල් උපරිමයෙන් වැඩි කරලා තියෙනවා. තීරු බදු හා වෙනත් බදු සහන දීලා තියෙනවා. ඔයාලා දන්නවද පුතා අපේ රටේ අපනයන බදු අනුපාතය කීයද කියලා? අපනයන සඳහා ඒ කරන බදු අනුපාතය. පුතා අපේ රටේ අපනයන බදු අනුපාතය කීයද? අපේ රටේ අපනයන සඳහා බදු අය කරන්නේ නැහැ. බදු නිදහස්. ඇයි එහෙම කරලා තියෙන්නේ? තමයි කර්මාන්ත දියුණු කරලා අපනයන උපරිම තැනකට ගන්න. නේද? ඊළඟ බලන්න. සේවක පුහුණු කිරීම ඇතුළු නිපුණතා සංවර්ධනය. වර්තමානයේ සිදුවන දෙයක්. සේවකයෝ දියුණු කරලා පුහුණු කරලා නිපුණතා සංවර්ධනය කරන විශේෂයෙන්ම මම අර කිව්වේ ජාතික ආධුනිකත්වය පුහුණු කිරීමේ අධිකාරිය තරුණ සේවාව සභාව යොවුන් සේනාංකය නේද? උසස් තාක්ෂණ ආයතනයේ ඔය ආදී වශයෙන් ආයතන විශාල ප්‍රමාණයක් ඉන්න සේවකයන්ට අපිට දෙන්න. ඊළඟ ගමන කර්මාන්ත ව්‍යාපෘති ආරා කර්මාන්ත දියුණු කිරීම. විශේෂයෙන්ම පහුගිය කාලේ නේද විශාල දැවැන්ත ව්‍යාපෘතියක් බවට පත් වෙනවා. ඊළඟ නවීන තාක්ෂණයේ හඳුන්වා දීම හා නිර්මාණ දිවිගැන්වීම. ඒක ඇත්තටම රජයෙන් ඕවා කරනවද දන්නේ නැහැ. කරන්න ඇති නේද? වැඩි ජනප්‍රිය නැහැ. තව එකක් ලියා ගන්න උතෙන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවට සඳහන් ක්‍රියාත්මක වෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවට සඳහන් ක්‍රියාත්මක. මයිද ව්‍යාපාර ආණ්ඩුවේ තිබිච්ච ප්‍රධාන මාතෘකාව 2025 වෙනකොට කර්මාන්තවල මහා පරිමාත්ත බලන්න නේද? අපේ රටේ තියෙන ගැටලුද? දේශපාලන පක්ෂ මොනක් එහෙමල වුණත් සමහර ව්‍යාපෘති තියෙනවා ක්‍රියාත්මක කරන්න හොඳ ව්‍යාපෘති. උදාහරණයක් ගත්තොත් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා වැඩසටහන පුතා කරන පුද්ගලයන් මට කොහොමද වැදගත් නැහැ. මම ඡන්දෙ දෙන්නේ නැහැ යට. හැබැයි පුතා මේ මිනිස්යාගේ දැක්ම ඒක ඇත්තටම හොඳ දෙයක්. 2025 වෙනකොට කර්මාන්ත දියුණු කරන්න හදපු වැඩ පිළිවෙල. දැන් මේ ආණ්ඩුව ආපු ගමන් මොකද උනේ පුතා? මේ වචනයක්වත් ඇහින්නේ නැහැ.
ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව කරපු දේවල් යහපාලන ආණ්ඩුව එහෙම පිටින් නතර කරා. බලන්න මේක තමයි අපේ රටේ ගැටලුව. අපේ රටේ කර්මාන්ත දිනු කරන්න තියෙන ප්‍රධානම අවුල තමයි ඔය තියෙන රාජ්‍යවල් වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒත් අපි යනවා ශ්‍රම විභජනය හා විශේෂීකරණ. දැන් මේ ශ්‍රම විභජනය කියන මාතෘකාව අපි කතා කරා. ඔබට මතකයි කතා කරා. නමුත් අර සිලබස් එකේ දාන මේ මාතෘකාව දැන් දෙකක ඉඳිලා තියෙනවා පුංචි පුංචි කාරණාත් එක්ක. නැවත මතක් කර ගැනීම සඳහා මම නෝට් එකකට දාලා තියෙන්නේ. ලොකුවට හිතන්න එපා. ශ්‍රම විභජනය කියන්නේ මොකද්ද? කිසියම් නිෂ්පාදනයක් එක් පුද්ගලයෙකු විසින් ඉවර කරන්නේ නැතුව කෑලි කෑලි වලට කඩනවා. අපි එදත් කිව්වේ මතකද? හිතන්නකෝ මේක ෂර්ට් එකක් කියලා. මේ ෂර්ට් එක තනියෙන් මහන්නේ නැහැ. නේද? එක්කෙනෙක් කොලර් එක මහනවා, අනිත් එක්කෙනා අත මහනවා, අනිත් එක්කෙනා අනිත් පැත්තේ අත, එක්කෙනෙක් පොකට් එක, එක්කෙනෙක් කොලර් එක ජොයින්ට් කරනවා, එක්කෙනෙක් ඕලක් කරනවා, එක්කෙනෙක් බොට්ටම් අල්ලනවා, එක්කෙනෙක් බටන් හෝල් නේද? ඔයාදී වශයෙන් තමයි කෑලි වලට කඩලා වෙන වෙනම පුද්ගලයන් විසින් සිදු කරනවා නම් අපි ඒකට කියන මොකක් කියලා? ශ්‍රම විභජනය. ශ්‍රම විභජනය. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියේ කුඩා අධීර වලට වෙන් කර ඒ එක් එක් අධීර දක්ෂතාවයේ පරිදි එක් එක් ශ්‍රමිකයාට ඔහු සම කණ්ඩායම් වලට බෙදා දීම ශ්‍රම විභජනය. ඇඟලුම් කර්මාන්තයේ කොටස් වෙන් කරලා කරනවලු ඒක ශ්‍රම විභජනය. right. දැන් මම අපි යමු අපේ අලුත් ටියුට් එකට. දැන් ප්‍රශ්න පත්‍රයේ අපිට දීලා තියෙනවා මේ තියෙන අලුත් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීයක් තියෙනවද? දැන් ප්‍රශ්න 100ක් තියෙනවා. නැවතත් කියන ඔය ප්‍රශ්න 100 දෙයිනේ කියලා ලිව්වා කියන්නේ ඔබට S එකට යන්න තියෙන අවස්ථාව බොහෝ විට ඉහළ යනවා. මම කියන්නේ S එකට යන්න ලකුණු 30 40ක් ගන්න එපා. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ඇත්තටම මේ පළවෙනි පාඩමේ ප්‍රශ්න ටික තුළ තියෙනවා. ඔබට තවත් ප්‍රශ්න ටිකක් කරනවා. MCQ ටිකක් කරනවා. ඉතින් ඒවා අපි ඉස්සර ඉස්සරහට කරගෙන යමු. right. අපි යමු අපේ අලුත් ටියුට් එක. අලුත් ටියුට් එක වෙන මේක. විවිධ නිර්ණායක මත ව්‍යාපාර වර්ග කරයි. හරි. ඒත් ඊට ඉස්සෙල්ලා අපිට චූරි ප්‍රශ්නයක් මෙතන නැති ප්‍රශ්නයක් අපි ලියා ගන්න වෙනවා. ලියලා අපි උත්තර ලියලා ඒක විනාඩි දෙකකින් සාකච්ඡා කරලා අපි ඊළඟ මාතෘකාවට යනවා. ඒත් ගන්න ප්‍රශ්න උත්තර පොත ලියන්න. සමහර ප්‍රශ්න උත්තර නැහැ අපි සාකච්ඡා කරනවා වෙනවා. අප රටේ ඇඟලුම් කර්මාන්තය අනිවාර්යෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් හොඳේ ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් BS වල තියෙන විශේෂත්වය ඔකයි පුතා. BS වල පාඩම් කරාට පාඩම් කරපු එක එහෙමම ලියන්න බෑ. කරකවලා ලියන්න ඕනේ, ගලපලා ලියා ගන්න ඕනේ. නේද? අප රටේ ඇඟලුම් කර්මාන්තය මුහුණ දී ඇති අභියෝග මොනවාද? අප රටේ ඇඟලුම් කර්මාන්තය මුහුණ දී ඇති අභියෝග මොනවාද? දැන් විනාඩි දෙකක් දෙනවා ඊට වඩා නම් දෙන්න බෑ. එකක් ගාලා ලියන්න.
හරි. අපරට ඇඟලුම් කර්මාන්තශාලා මුහුණ දීලා තියෙන අභියෝග මොනවාද? එක පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණවත් නොවීම. ලියන්න. පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණවත් අපිට ඉන්නවා මිනිස්සු අලුත් මැෂින් එකක වැඩ කරන්න දන්නේ නේද? පුහුණු ශ්‍රමිකයන් ප්‍රමාණවත් නොවීම. ඊළඟ විශේෂයෙන්ම විදේශ වෙළඳපොළ තරඟකාරී නේද? ඊළඟ ජාත්‍යන්තර වෙළඳපොළේ තරඟකාරීත්වය ඉහළ යාම. ජාත්‍යන්තර වෙළඳපොළේ තරඟකාරීත්වය ඉහළ යාම. තරඟකාරීත්වය ඉහළ යාම. විදේශ විනිමය ගැටලු. විනිමය අනුපාතය නිතර උත්පාද වෙනවනේ. විදේශ විනිමය ගැටලු. විදේශ විනිමය ගැටලු. ඊළඟ තාක්ෂණික ගැටලු. තාක්ෂණික ගැටලු. අලුත් ටෙක්නොලොජි එක නෑ අපිට. තාක්ෂණික ගැටලු. අමුද්‍රව්‍ය හිඟය. විශේෂයෙන්ම මේ ඇඟලුම් වලට අවශ්‍ය අමුද්‍රව්‍ය මේ කොරෝනාත් එක්කත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේද? අමුද්‍රව්‍ය හිඟය. ඊළඟ රාජ්‍යාංශයෙන් ලැබෙන දිරිගැන්වීම් ප්‍රමාණවත් නොවීම. රාජ්‍ය දිරිගැන්වීම් ප්‍රමාණවත් නොවීම. රාජ්‍ය දිරිගැන්වීම් ප්‍රමාණවත් නොවීම. ඇත්තටම අපේ රටේ ආර්ථිකය දුවන ඇඟලුම් කර්මාන්තශාලා ටික නිසයි ඔය මේ පිටරට වැඩ කරන මිනිස්සු නිසයි විදේශ ශ්‍රමිකයන් හැ ඇඟලුම් කර්මාන්තයකට තමයි අපි දුවන්නේ. ඒ සපෝට් එකක් දෙනවා. දැන් ඔය කියන තේ ඇඟලුම් හා විදේශ ශ්‍රමිකයන්ට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ රාජ්‍ය දිරිගැන්වීම් ප්‍රමාණවත් නැත්තම්. නේද? අඩුම තරමින් ඇඟලුම් කර්මාන්තශාලාව නිකන් හිතන්නේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඉස්සල්ලාම එන්නත් කරන්න ඕනේ කවුද? 60ට වැඩි මිනිස්සු වල්පදා. ප්‍රධානම එන්නත් කරන්න වතු වල වැඩ කරන තේ වගාවේ වැඩ කරන වතු සම්කරුවට ගෙන්නත් කරන්න. ඇයි? උන් නැති වුණොත් අපි ඔක්කොම ඉවර එන්නත් කියන්නත් බෑනේ පුතා. තලි නැතු. ඊළඟට ගාමන්ට් වල වැඩ කරන කෙල්ලෝ ටික කොල්ලෝ ටික එන්නත් කරන්න ඕනේ. හේතුව උන් නැත්තම් කර්මාන්ත වැහෙනවා. උන්ට අවදානමක් නැතුව යන්න පුළුවන්. නේද? එන්නත් දෙකම ලබා දීලා උන්ගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර කරා. උන් වැඩට ඒ කර්මාන්තයයි. එතකොට මොකද අපිට එන්නත් ටික ඊළඟ මිනිසුන්ට එන්නත් ටික ගේන්න හරි විදේශ විනිමය ලැබෙනවා නේද? ඊළඟ අපේ රටේ ඉන්න පිටරට මිනිස්සු ඉන්නවනේ. ඒ පිටරට ඉන්න මිනිස්සුන්ට ඒ රටවල් වලට මුදල් යවලා හරි ඒ මිනිස්සුන්ට ප්‍රමුඛතාවය දීලා එන්නත් කරා. එතකොට අපේ රටේ සිස්ටම් එක දුර තමයි හිතන්නේ ඔක නොතේරෙනවා හෝ මොකද හිතන්න උත්සාහ කරන්නේ නැහැ කවුරුත්. වැදගත් කියන්නේ. තීරණ ගන්න කට්ටියට හිතෙන්නේ නැහැ. නේ? ඔය ක්‍රියාවලිය කරන්න මොකද අපිට විදේශ විනිමයේ රටේ අපනයන ආනයන ක්‍රියාවලිය තාවරගෙන. ඊට පස්සේ අපේ කර්මාන්තශාලා වල ඉන්න අදවත වගේ ඉන්න ශ්‍රමිකයන් ටික එන්නත් කරන්නේ කරන්නේ. මොකද ඒක මහපාරට බහින්නේ කවුද? වැඩ කරපු මිනිස්සු. ගෙවල් වල ඉන්න මිනිස්සු අවුරුදු 60 70කට වැඩි උනායි කියලා මහපාරට බහින්නේ නැත්නම් මහපාරට බහැලා ලෙඩේ අරගෙන ඉන්නේ අර මිනිස්සු. එතකොට මේ මිනිස්සු ආරක්ෂා කරා නම් ඉබේම ගෙවල් ආරක්ෂා කරනවා. රයිට්. අපිට තේරෙන දේවල් සමහර මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ නේද? රයිට්. අපි යමු ඕවා තමයි රටේ කර්මාන්ත බිඳ වැටෙන්න විශේෂයෙන් මේ අප රටේ ඇඟලුම් කර්මාන්තයේ මුහුණ දීලා තියෙන ප්‍රධාන ගැටලු. අපි යමුද අපේ අලුත් මාතෘකාවට තරඟ යමු වැඩි වෙලා ගන්න නැතුව. අපේ මාතෘකාව 1.3 විවිධ නිර්ණායක මත ව්‍යාපාර වර්ග කරනවා. අනුගත පොදුවේ ව්‍යාපාරයක් කියලා කිව්වේ මොකද්ද? පොදුවේ ව්‍යාපාරයක් කියලා කිව්වේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා සිදු කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. නේද? මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම උදෙසා කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වුණා. තමයි ව්‍යාපාරික සුවිශේෂී ගුණාංග තිබුණා නේද? ව්‍යාපාරවල ලක්ෂණ මත බිහි කරන නිෂ්පාදිතය මත වැඩ කරන ශ්‍රමිකයන් ප්‍රමාණය මත ඒ ඉඩම පිහිටලා තියෙන භූමිය මත ඔය වගේ දේවල් මත අපි ව්‍යාපාරය දිහා බලන උදාහරණයක් අර ගමේ තියෙන පුංචි කඩේ
කමලා ස්ටෝස්, විමලා ස්ටෝස්, විමල් ස්ටෝස් ඔය තියෙන්නේ. ඒ කඩේ එක විදියක්. මීටර් 300ක් ඇහෙන් තියෙනවානේ. මීටර් 500ක් විතර ඇහෙන් තියෙනවා කීල්ස් එක. කීල්ස් එක තව විදියක්. දැන් ව්‍යාපාර දෙකේම කරන්නේ මෙයාත් කරන්නේ හාල් පොල් කිරිපිටි පරිප්පු සීනි ඕවා විකුණනවා. අරයත් කරන්නේ හාල් ඔය සිල්ලර බටු විකුණනවා. විකුණන්නේ එකම බාණ්ඩ. හැබැයි ව්‍යාපාර ස්වරූප දෙකක්. එහෙනම් බලන්න ප්‍රමාණය, වෙළඳපළ, හැසිරීම, ආදායම, වියදම, පරිභෝජනීය, විදුලි බල පරිභෝජනීය නේද? සේවක සංඛ්‍යා ඔය වගේ සාධක මත පුතා අපිට ව්‍යාපාර වර්ගීකරණය කරගන්න පුළුවන්. එක එකම ස්වරූපේ ව්‍යාපාර ප්‍රමාණය මත හා අනිකුත් සාධක මත අපිට විවිධ නිර්ණායක මත වර්ගීකරණය කරගන්න පුළුවන්. බලමු පුතා මොනවද ව්‍යාපාර වර්ගීකරණය කරන්න පුළුවන් පදනම් කියලා. බලමු. ව්‍යාපාර වර්ගීකරණය. කියවන දරුවෝ ආර්ථිකයක් තුළ පවතින ව්‍යාපාර විවිධාකාරයේ පදනම් හා නිර්ණායකයන්ගේ වර්ග කළ හැකි. එසේ වර්ගීකරණය කළ හැකි අයුරු පහත දැක්වේ. බලන්න කොහොමද දැක්කේ කියලා. නිෂ්පාදන අංශේ නොහොත් කර්මාන්ත මූලය අනුව ගත්තොත් කෘෂිකාර්මික කාර්මික සේවා. අදිතේන පරද ඉස්සරහට කතා කරනවා. කෘෂිකාර්මික කියන්නේ මොකද්ද? කාර්මික කියන්නේ මොකද්ද? සේවා කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරනවා. නිෂ්පාදනයේ ස්වභාවය ගත්තොත් ප්‍රාථමික ද්විතීයික හා තෘතීයික. නැවතත් කියනවා මේ පාඩමේ මේ මාතෘකාවට පල්ලෙහෙන් අපිට ඔය ගැන ගැඹුරට සාකච්ඡා කරන්න තියෙන්නේ නේද? මේ මාතෘකාව ටික. ඊළඟ පරිමාව ගත්තොත් සුළු මධ්‍ය හා මහා. භූගෝලීය ගත්තොත් දේශීය ව්‍යාපාරයි විදේශීය ව්‍යාපාරයි. හිමිකාරීත්වය ගත්තොත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර පොදු ව්‍යාපාර. අරමුණු ගත්තොත් එහෙම ලාභ අරමුණු කරගත් ව්‍යාපාර හා ලාභ අරමුණු කර නොගත්. ලාභ අපේක්ෂාවක් ඇති අය හා නැති අය. මෙතරයි. සංවිධාන ක්‍රමය අනුව ගත්තොත් බලන්න. කේවල සාමින හෝ පරිපුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමුපකාර, සංස්ථා දෙපාර්තමේන්තු. උදා මතක තියාගන්න හතරවෙනි පාඩම අපි ඊළඟට කතා කරන පාඩම. පළවෙනි පාඩමෙන් පස්සේ එකට යන්නේ ගොඩක් වෙලාවට. අපි දැඩිව කතා කරනවා මේ ව්‍යාපාර ගැන. ඊළඟ වෙළඳපොළ ස්වභාවය ගත්තොත් සිල්ලර ව්‍යාපාර හා අනිත් පැත්ත මොනවද? තෝක ව්‍යාපාර විදියට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එහෙනම් කර්මාන්තයක් කියන්නේ මොකද්ද කියන එකත් වර්ගීකරණයක් අපි කතා කරමු. දැන් කර්මාන්තයක් කියන්නේ උදාහරණයක් කියනවා කර්මාන්තයකට මොනවද? ඇඟලුම් කර්මාන්තය, මත්ස්‍ය කර්මාන්තය, දීවර කර්මාන්තය, නාවික කර්මාන්තය නේද? ටියුෂන් කර්මාන්තය, ප්‍රකාරක පන්ති කර්මාන්තය. දැන් නම් කර්මාන්තයක් කියන්නේ මොකද්ද? මතක් හිතන්න කර්මාන්තයක් කියන්නේ. ඔව්. කර්මාන්තයක් කියලා කියන්නේ එක සමාන නිෂ්පාදන බිහි කරන ආයතන රැසක්. නේද? ඇඟලුම් කර්මාන්තය කියන්නේ ඇඟලුම් සම්බන්ධ ව්‍යාපාර කටයුතු කරන ආයතන. නේද? දීවර කර්මාන්තය කියන්නේ මාළු අල්ලන වේලන ඔක්කොමලා. එහෙනම් කර්මාන්තයක් කියන්නේ එක හා සමාන නිෂ්පාදනයකට සම්බන්ධ වෙලා තියෙන ආයතන සියල්ලේ එකතු. එhmenan බලමු කර්මාන්තයක් කියන්නේ මොකද්ද කියලා. අමාරු මාතෘකාවක් නෙමෙයි හරි ලේසි මාතෘකාවක්. අපි ලියමු කර්මාන්තය. දැන්ද කර්මාන්තයක් කියනු කිසියම් වර්ගයක නිෂ්පාදිතයක් බිහි කරන්නා වූ කිසියම් වර්ගයක නිෂ්පාදිතයක් බිහි කරන්නා වූ ආයතන සමූහයක එකතුවයි. ආයතන සමූහයක එකතුවයි. නම් උදාහරණයක් කියන්න උදාහරණ දෙක තුන මොනවද? ඇඟලුම් කර්මාන්තය, දීවර කර්මාන්තය. උදාහරණ ඇඟලුම් කර්මාන්තය, දීවර කර්මාන්තය ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්ත කර්මාන්තයක් කියන්නේ මොකද්ද? විතර දෙවෙලෙපුට මේ ව්‍යාපාරාධි නිෂේධي කතා කරනවානේ කර්මාන්ත මූලය, කර්මාන්ත කාර්මික ප්‍රතිපත්තිය. ලොකු ගැටලුවක් පුතා අපි කර්මාන්ත ගැන කතා කරනවා. කර්මාන්තයක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මම පරිදියට කිව්වේ නෑනේ.
එක සමාන නිෂ්පාදන බිහි කරන්නා වූ ආයතන සමූහයක එකතුවක්. එක වගේ නිෂ්පාදන බිහි කරන පෙරක් වෙලාවට කියවන් යනකොට අර ඔළුවේ තියෙන එකයි නෙමෙයි කියවෙන්නේ වෙන එකක් පොඩක්. වැරදි වෙන්න පුළුවන්. මං හිතන්නේ හරියට කිව්වා නේද? ඔව්. කිසියම් එක කියන්නේ එක වර්ගයක සමාන නිෂ්පාදන බිහි කරන්නා වූ ආයතන සියල්ල එකතුව කර්මාන්තයක්. ඇඟලු දීවර උදාහරණ. right බලන්න කර්මාන්ත මූලය අනුව නිෂ්පාදනය. නම් දැන් අපි කර්මාන්තයක් කියන්නේ මොකක්ද දන්නවනේ එමනම් කර්මාන්තයක් කියන්නේ එක හා සමාන ලක්ෂණ පෙන්වන නිෂ්පාදන කටයුතු වල නිරත වෙලා ඉන්න ආයතන සියල්ල එකතුව. කර්මාන්තයක්. මාළු අල්ලන, වේලන, විකුණන දීවර. නේද? රෙදි හදන, රෙදි මහන, රෙදි වියන ඔක්කොමලා ඇඟලු. ටියුෂන් වලට සම්බන්ධ හැමෝම උපකාරක පන්ති කර්මාන්තයක්. බලන්න එහෙමනම් ඔය කියන කර්මාන්ත අපිට විවිධ පදනම් යටතේ නැවත වර්ගීකරණය කරන්න පුළුවන්. බලන්න කර්මාන්තයේ ස්වභාවය අනුව නිෂ්පාදන වර්ගීකරණය. නැත්නම් නිෂ්පාදනයේ ස්වභාවය අනුව කර්මාන්ත වර්ගීකරණය වෙන්නේ කොහොමද? ඉතින් බලන්න කර්මාන්තයේ ස්වභාවය අනුව නිෂ්පාදන වර්ගීකරණය නිෂ්පාදනයේ ස්වභාවය. බලන්න කර්මාන්තයේ ස්වභාවය නැතොත් ව්‍යාපාර විසින් සිදු කරනු ලබන නිෂ්පාදන කටයුතු වල ස්වභාවය අනුව නිෂ්පාදනයේ මට්ටම් තුනයි. එකක් ප්‍රාථමික, දෙක ද්විතීක, තුන තෘතීක. මම මෙහෙම කියන්න පුතා. කර්මාන්තයක ස්වභාවය. කර්මාන්තය තුලින් කෙරෙන්නේ මොකද්ද කියන එක මත කර්මාන්ත නැවත කොටස් කරන්න පුළුවන්. ප්‍රාථමික, ද්විතීක හා තෘතීක. ප්‍රාථමික කියන්නේ පුතා ස්වභාව ධර්මයෙන් ලබා ගන්නා දේවල් ඒ විදිහටම ලබා දීමක් කරන ආයතන. ප්‍රාථමික. උදාහරණයක් මම මෙහෙම කියන්නම්කෝ. ප්‍රාථමික ගත්තොත් එහෙම මොනවද ප්‍රාථමික එකයි තියෙන්නේ? නිකන් හිතන්නකෝ මාළු. මුහුදෙන් මාළු ටික අල්ලගෙන ආව විකුණුවා. නේද? ඕවට අමුතුවේ මොකුත් කරන්න යන්නේ නැහැ. ලොකු මාළු ටික විකුණනවා, පොඩි මාළු ටික අරගෙන සූප්පුව ගහලා කිරිපෝලා ටිකක් දුමින්ද සිල්ලා වගේ ඇඟ හැදුනාම විකුණනවා. එහෙම නැත්තම්. නේද? ප්‍රාථමික අංශේ මාළු අරගත්ත විකුණුවා. ඉවරයි. ද්විතීකාන්තේ. ද්විතීකාන්තෙන් කරන්නේ මේ ස්වභාවික සම්පත් පරිවර්තන ක්‍රියාවලිය. උදාහරණයක් ගත්තොත් ටින් මාළු. මාළු අල්ලලා කපලා සුද්ධ කරලා නැද්ද දන්නේ ටින් වලට දාලා විකුණනවා. මොකද ද්විතීකයි. ස්වභාවික දේවල් වෙනස්කම් වලට භාජනය කරනවා ද්විතීකාන්තේ. තුන්වෙනි එක තෘතීකාන්තය. ඒ කියන්නේ මේ මාළු අල්ලන්න විකුණන්න මේ සියලුම දේවල් වලට සම්බන්ධ වෙනවනේ සේවා මොනවද? ප්‍රවාහනේ, රක්ෂණය, සංනිවේදනය, ගබඩාකරණය වගේ ගොඩක් දේවල් මේකට උපකාර වෙනවනේ. මෙන්න මේ සියලු උපකාරක සේවා අපිට වෙන්නේ මොකේද? තෘතීකාන්තය. එහෙනම් කර්මාන්තයක් කියන්නේ එක සමාන නිෂ්පාදන බිහි කරන ආයතන වර්ගයක්, ආයතන විශේෂයක්. ඒ සමාන නිෂ්පාදන බිහි කරන ආයතනවල ස්වභාවික සම්පත් ඒ විදිහටම ප්‍රයෝජනට ගන්න කට්ටිය ප්‍රාථමික කියනවා. ඒවා වෙනස් කරලා අලුතෙන් දෙයක් හදන කට්ටිය ද්විතීක කියනවා. මේ හා සම්බන්ධ කටයුතු වලට සේවා සපයන උපකාර කරන ප්‍රවාහනේ, රක්ෂණය, සංනිවේදනය, ගබඩාකරණය මුදල් බැංකු මේවට තෘතීකාන්තේනවා සේවා කියලා කියනවා. ලොකු දෙයක් නෑ. සූටි දෙයක් තියෙනවා. නේද? අපි යමු කියවමු. ප්‍රාථමික නැත්නම් නිෂ්කර්ෂ කර්මාන්ත. බලන්න ස්වභාව ධර්මයේ මගින් ලබා දී ඇති සම්පත් ඒ ආකාරයෙන්ම ප්‍රයෝජනට ගන්නා කර්මාන්ත මේ අධ්‍යය දක්වයි. මේවා නිෂ්කර්ෂක කර්මාන්ත කියලා කියනවා. එහෙනම් නිෂ්කර්ෂක කියන්නේ මේ ප්‍රාථමික නොත් ස්වභාවික දේවල්. කෘෂි, වන, දීවර, පතල් වගේ කට්ටිය මේකට අයිති වෙනවා. දැන් ද්විතීක නොත් නිර්මාණ කර්මාන්ත කියන්නේ අපි දැන් කතා කරා නේද? වෙනස්කම් කරලා අලුතෙන් වටිනාකමක් එකතු කරනවා. වෙනස් කරනවා ස්වභාවික දේවල්. අපි ලියමු මෙන්න මේ විදිහට. ප්‍රාථමික කර්මාන්ත වලින් ලබා ගන්නා ලියන්න දරුවෝ ප්‍රාථමික කර්මාන්ත වලින් ලබා ගන්නා ස්වභාවික සම්පත් විවිධ වෙනස්කම් වලට භාජනය කර ප්‍රාථමික කර්මාන්ත වලින් ලබා ගන්නා ස්වභාවික සම්පත් විවිධ වෙනස්කම් වලට භාජනය කර නිමි භාණ්ඩ බවට පත් කිරීම නිමි භාණ්ඩ බවට පත් කිරීම ද්විතීක නිෂ්පාදන නොහොත් නිර්මාණක කර්මාන්තය අතර ගැනීම.
නිර්මාණක කර්මාන්තය අතර ගෙනේ. උදාහරණ නිමැවුම් ඉදිකිරීම. උදාහරණ නිමැවුම් ඉදිකිරීම. නිමැවුම් ඉදිකිරීම. එවනම් නිෂ්පාදනයේ ඉදිකිරීම වගේ දේවල් වුණා මේකට අයිති වෙනවා. මොකේද? ද්විතීයිකනොත් නිර්මාණක කර්මාන්තවල. හරි. ඊළඟ තෘතීයිකාන්තය කියලා අපි කිව්වනේ. සියලුම කර්මාන්ත වලට උපකාර කරන කර්මාන්ත. බලන්න විවිධ වූ සේවාවන් නිෂ්පාදනය හා සැපීම මේ අර්ථය දැක්විය හැකි. උදාහරණ වෙළඳාම, බැංකු, රක්ෂණ, ගබඩාකරණය, සංනිවේදනය වගේ දේවල් අයිති වෙනවා වෙනදා. තෘතීයිකාන්තය. එවනම් ප්‍රාථමික කිව්වේ මොකද්ද පුතා? ප්‍රාථමික කිව්වේ ස්වභාවික සම්පත් විදිහටම පාවිච්චි වෙනවා. ද්විතීයික කිව්වේ විනාශකම් වලට භාජනය වෙනවා. තෘතීයික කියලා කියන්නේ සියලුම සේවාවන් වලට. කර්මාන්ත කියන්නේ මොකක්ද කියලා හිතන්න. කර්මාන්තයක් කියන්නේ එක සමාන නිෂ්පාදන බිහි කරන ආයතන සියල්ල එකතු. දැන් එකපාරක් අර හදලා කියන දේත් ඒ විදිහටම නැවත කියන්න බෑ. නෝට් එකක් අතේ තියාගෙන ඒක බලන්න කියනවම නෙමෙයි තා. තියෙනවා නෝට් එකක් ගයිඩ් එකක් තියෙනවා. නමුත් අපි ඒක අර හදලා ගලපලා කියන්නේ. ඒකෝට ඒක ඒ විදිහටම කියන්න අමාරුයි. එhmenan අපි යනවා ඊළඟ මාතෘකාව. බලන්න දල්දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් සිදුවන තව 2021 දරුවෙක්නේ. ඔයා ලියන්න ඕනේ මොන අවුරුද්දේ සංඛ්‍යා ලේඛනද විභාගෙට. 2021 දරුවෝ ලියන්න ඕනේ 2019 සංඛ්‍යා ලේඛන. 20 ලියන්න බෑ. මොකද 20 සංඛ්‍යා ලේඛන ඔයාට මේ අවුරුද්දේ ඔයා විභාගෙට යද්දී ඔයාට සංශෝධිත දත්ත ඇවිල්ලා නැහැ. තාවකාලික දත්ත තියෙනවා. ඔයාට ආසන්න වශයෙන් තියෙන 2019 බැංක් රිපෝට් එකේ තියෙන දත්ත. ඔයා 2021 ලියන දරුවෙක් ලියන්න ඕනේ 2019 බැංක් රිපෝට් එකේ දත්ත. ඒක තාමත් 2019 බැංක් රිපෝට් එකේ සංශෝධිත දත්ත මගේ අතටපත් වෙලා නැත. තාමත් ආවේ නැහැ. අපිට බැංක් රිපෝට් එක ගන්න ක්‍රමයක් තිබුණේ නැහැ. බැංක් රිපෝට් එක ගත්තට පස්සේ මම ඔයාලට සංඛ්‍යා ලේඛනය දෙන්නම්. එතකන් සංඛ්‍යා ලේඛනය දුන්නේ නැත්නම් පරණේවා දුන්නයි කියලා වැඩක් නැහැ. පාඩම් කරලා තියෙන මොකුත් නැහැ. නේද? විශේෂයෙන්ම තමයි මම ওই සංඛ්‍යා ලේඛන ගොඩක් ඒවා ඉස්සන් කියලා යනවා. විභාගෙට සති දෙක තුනක් තියෙද්දි මම ඔක්කොම සංඛ්‍යා ලේඛන ටික ඔයාලට දෙනවා. ඒක බැංක් රිපෝට් එක පිටින්ම දෙනවා. බැංක් රිපෝට් එක පිටින් දුන්නොත් නම් හොයාගන්න අමාරු වෙන්නේ. ගොඩක් වෙලාවට මම අත්‍යවශ්‍ය සංඛ්‍යා ලේඛන ටික සාරාංශගත කරලා දෙනවා. ඔයාලට දවස් දෙකකින් තුනෙන් පාඩම් කරගන්න පුළුවන්. ඔක්කොම එක තැන තියෙන නිසා ලේසි. බැංක් රිපෝට් එකෙන් අනිවාර්යෙන් ලකුණු 5ක් තියෙනවා විභාග. right. ඔන්න බලන්න ප්‍රාථමික අංශයට අයිති මොනවද බලන්න. ප්‍රාථමික කියපුවම අයිති වෙන්නේ කෘෂි පශු සම්පත් දැව දීවර. ඇත්තනේ ස්වභාවික දේවල් ඔක්කොම. ද්විතීයික කියන්නේ නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම අර කිව්වේ පින් මාළු හදනවා නේද? එහෙම නැත්නම් කරවල වේලෙනවා ඕන එක. තෘතීයික කියන්නේ සියලුම සේවා. මොනවද අයිති වෙන්නේ බලන්න සේවා වලට. විදුලිය, ගෑස්, වාෂ්ප හා වායු සමීකරණ පෑදීම, සැපයීම නේද? උදාහරණ අපේ මහ බැංකුව වාර්තාවේ තියෙන විදිහ හොඳේ මම හිතලා දාලා නෙමෙයි. ජලය පිරිසිදු කිරීම හා බෙදා හැරීම, මලාප වාහන කටයුතු කසල කළමනාකරණය හා එමෙද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය, වෙළඳාම ප්‍රවාහන සේවා නවාතන් සැපීම හා ආහාර පාන, තොරතුරු හා සංනිවේදනය, මූල්‍ය රක්ෂණ නිවාස අයිතිය හා දේපළ වෙළඳාම, වෘත්තීයමය සේවා සහ වෙනත් පෞද්ගලික සේවා, රාජ්‍ය පරිපාලන, ජාතික ආරක්ෂාව, අධ්‍යාපන, සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ සේවා. උදා මේ මොනවද මේ මහ බැංකු වාර්තාව ප්‍රාථමික හා ද්විතීයික විදිහට වර්ගීකරණය කරලා තියෙන මේ විදිය නේද? මේකේ මූලාශ්‍රය තමයි කවුද? ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. මහ බැංකු වාර්තාවේ තියෙන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත. දැන් අවුරුදු ගානකට ඉස්සලා විභාගය කරපු දරුවෙක්ට ඔය සංඛ්‍යා ලේඛනයේ දිහා බලනකොට එක දෙයක් පැහැදිලි. මොකද්ද? මේ ඉස්සලා මේක දීපෙ මෙහෙම නෙමෙයි. මම මේ ඉස්සලා බලනකොට මේක දීපෙ මෙහෙම නෙමෙයි කියක් වෙනස් විදියකට. ඔකහා සිල්ලර වෙනදාම බැංකු රක්ෂණ ප්‍රමාණ ওই පිළිවෙලක් නෙමෙයි. ඒක හරියි. මොකද ඒක බැංකු වාර්තාව වෙනස් වෙනවා. ජාත්‍යන්තරව ওই වර්ගීකරණයන් වෙනස් වෙනකොට ඒගොල්ලෝ අපේ රටටත් ඒවා
ඇප්ලයි කරනවා. නේද? ඒක නිසා වෙනස් වෙලා ඇති. ඔබේ පරණ ටියුට් වල තියෙන විදිහට වඩා ඔක වෙනස් වෙනවා. මම කරපු දෙයක් නෙමෙයි හොඳ. රයිට්. නිෂ්පාදන අංශය නොහොත් කර්මාන්ත මූලය අනුව දල්දේශීය නිෂ්පාදනයේ ආන්තික සම්නිතිය ලංකාවේ දල්දේශීය නිෂ්පාදනයේ ප්‍රධාන අංශ තුනක් යටතේ හඳුනා ගන්න පුළුවන්. කෘෂිකාර්මික කාර්මික සම්පත උතන ඉස්සරහින් ලියා ගන්න. මේක ශ්‍රී ලංකා මහ බැංකුව වර්ගීකරණය. හොඳේ. මේක මහ බැංකුව වර්ගීකරණය. මේ තියෙන ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වර්ගීකරණය. මේ දෙකම තියෙන බැංකුව වාර්තාවේ තමයි මහ බැංකුව වාර්තාවේ. ඒ වුණාට මේ වර්ගීකරණය අපි කියන්නේ කෘෂිකාර්මික කාර්මික සේවා කියලා නේද? නිෂ්පාදන අංශයෙන් හොත් කර්මාන්ත මූලය අනුව ගත්තොත් කෘෂිකාර්මික කාර්මික කියලා මේ වර්ගීකරණයේ ප්‍රධාන වශයෙන් තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්ගීකරණය. නේද? කර්මාන්තයේ ස්වභාවය අනුව විශේෂම කර්මාන්ත මූලය අනුව. අතීතයේ මේ කර්මාන්ත මූලය කියන එක මේකට නෙමෙයි පාවිච්චි කරේ. අනික් එකට පාවිච්චි කරනවා. මම නැවතත් කියනවා පරණ දරුවෝ විශේෂයෙන් පරණ නෝට්ස් බලන දරුවෝ සමහර ගුරුවරුත් අප්ඩේට් වෙලා නැහැ අපතවන්නේ. සමහර ගුරුවරුත් අලුත් සිලබස් එකක් ගන්නවා පරණ වර්ගීකරණ. පරණ මාතෘකා. දැන් චුට්ටක් බලන්න ගුරුවත් පොතක් ඕනනම් අරගෙන බලන්න. ඒවා වෙනස් වෙලා හොඳ. ඒ නිසා පොඩ්ඩක් අපි එකෙන් සැලකිලිමත් වෙන්න. මට කාටවත් කියන්න බෑ එයා වැරදි එයා අඩුයි කියලා. මට එක දෙයක් කියන්න පුළුවන් මොකද අපේ නෝට් එක හරි. සමහර දේවල් ඔබ පරණ ඉගෙන ගත්තට වඩා දැන් වෙනස්. උදාහරණයක් අරමුණු පරමාර්ථ. ගිය අවුරුද්ද දැන් පරණ සිලබස් එකේ ලියපු දරුවෙක් ලියන එක අලුත් සිලබස් එකට ලියුවොත් එහෙම පිටින් වැරදි. දැන් වෙනස් වෙලා. නේද? රයිට්. අපි අමු කරා. අන්ත තුනක් යටතේ දක්වන්න පුළුවන් කෘෂිකාර්මිකාංශයේ කාර්මිකාංශයේ සේවාංශය. දැන් මේ මම ඔකේ දත්ත ටික අයින් කරලා තිබ්බේ. අයින් කරන්න තමයි තිබ්බේ. නමුත් මොන හේතුවක් නිසාව දාලා දැන් මේ තියෙන පරණ සංඛ්‍යාව తాවකාලික දත්ත ටිකක් තියෙන්නේ. එතන මේ තියෙන්නේ මේ ඒවා ලොකුට හිතන්න එපා. ඉස්සරහට ලැබෙයි නිවැරදි සංඛ්‍යාවක්. බලන්න කෘෂිකර්මාන්තයේ වන වගාව හා දීවන කර්මාන්තයේ කර්මාන්ත සේවා. කෘෂිකාර්මික කාර්මික හා සේවා කියන අන්ත තුන තමයි අපේ රටේ. උදා ලංකාව මොන රටක් කියලාද අපි කියන්නේ? ලංකාව මොන රටක් කියලා කියන්නේ? කෘෂිකාර්මික රටක් කියලා. හරියද? ලංකාවට කියන්නේ මොන රටක්ද? කෘෂිකාර්මික රටක් කියලා. පුතා බලන්න කෘෂිකාර්මික අංශයේ දායකත්වයේ කීයද කියලා ලංකාවේ? මේ බලන්නකො. 107යි. පුතා සේවාංශයේ දායකත්වයේ බලන්න අනිත් පැත්තේ. කීයද සේවාංශයේ දායකත්වය? 57යි. නේ? ඒතර ඇත්තටම ලංකාව කෘෂිකාර්මික රටක්ද සේවා රටක්ද? අපිට කියන්න වෙන්නේ ලංකාව සේවා රටකි. නේද? ලංකාව සේවා රටකයි. කෘෂිකාර්මික හා කාර්මික අංශයේ දායකත්වයට සාපේක්ෂව උඩ අඩු. ලංකාවේ වැඩිම දායකත්වයේ සේවා රට. අපි දැන් නිදහස ලැබපු දවස් ඉඳලා කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටකි. කෘෂිකර්මාන්තයෙන් පෝෂණය වන රටකි. උනත් ඇත්තම ලංකාව සේවා රටක්. උදාව ලංකාවේ තියෙන වැරද්දක් නෙමෙයි. ඇමරිකාව වගේ සමහර රටවල උදා කෘෂිකාර්මිකයන්ගේ දායකත්වයේ 7.7යි 8යි 5යි සමහර රටවල. මුළු ලෝකෙම ත්‍රිගුණ සපේන ඇමරිකාවේ කෘෂිකාර්මිකයන්ගේ මම හිතන්නේ ගොඩක් අඩු වෙනවා. මට විදිහින් 30 දායක රටුවකයක් තියෙනවා. රටක් දියුණු වෙනකොට කර්මාන්ත හා සේවාන්තේ වැඩි දියුණු වෙනවා. කෘෂිකාර්මිකයන්ගේ හිමින් දියුණු වෙන්නේ. ඒක නිසා ඒක සාපේක්ෂව වැදගත්කම අඩුයි. ඕකෙන් කියන්නේ අපිට ලංකාවේ හැදෙන තේ ප්‍රමාණය, පොල් ප්‍රමාණය, රබර් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ. ඒක වැඩි වෙනවා. වැඩි වුණාට තියෙන අවුල තමයි අපිට ඊට වඩා වැඩි වේගයකින් කර්මාන්ත හා සේවා දියුණු වෙනවා. ප්‍රවාහනයේ රක්ෂණයේ සංනිවේදනයේ නිෂ්කාශක නිර්මාණ කර්මාන්ත වඩා වේගෙන් දියුණු වෙනවා. ඒක නිසා කෘෂිකර්මයේ සාපේක්ෂ වැදගත්කම එන්නේ අඩු වෙනවා. ඇයි? අරව අස්සේ යනවා වගේ වේගෙන් යද්දී කෘෂිකර්මාන්තයේ ඉබ්බා වගේ වේගෙ හිමීට වැඩි වෙනකොට නේද? කෘෂිකර්මයේ හිමීට වැඩි වෙන්නේ. අරව ඉක්මනින් වැඩි වෙනවා. එතකොට මුළු නිෂ්පාදනයෙන් කෘෂිකර්මාන්තයේ පංගුව එන්නේ අඩු වෙනවා. මොකද අරව වේගෙන් ඉහළ යනවානේ. ඒකයි හේතුව. කෘෂිකර්මාන්තයේ අඩු වෙලා නෙමෙයි පුතා සාපේක්ෂ වැදගත්කම අඩු වෙලා තියෙනවා. බලන්න ශ්‍රී ලංකාවේ දල්දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සේවාංශයේ ආර්ථික කටයුතුය. එසේ සේවාංශයේ ආර්ථික කටයුතු වැඩිම දායකත්වයක් ලබා දීමට පහත හේතු බලපෑම්. ඒක හයිලයිට් කරලා තියාගන්න අතිශය වැදගත් අනිවාර්යෙන් හයිලයිට් කරලා තියාගන්න. මොකද හේතුව මේවා විභාග වලට අහලා තියෙන නිරන්තරයෙන් අහන ප්‍රශ්න. අහලා තියෙන හා නිරන්තරයෙන් අහන ප්‍රශ්න. ඒක නිසා මේවා ගැන ලොකු අවධානයක් දෙන්න. බලන්න ශ්‍රී ලංකාවේ දලදේශීය නිෂ්පාදිතයේ වැඩිම දායකත්වය ලබා දෙන්නේ මොන අංශෙන්ද? සේවාංශයේ ආර්ථික කටයුතු. එසේ සේවාංශයේ ආර්ථික කටයුතු වැඩිම දායකත්වයක් ලබා දීමට පහත හේතු බලපෑයි. බලන්න මොනවද කියලා? 1. පාරිභෝගිකයාගේ වැය කළ හැකි ආදායම ඉහළ යනවා. අහන්නකො
මිනිසුන්ගේ අතේ තියෙන වියදම් කිරීමේ හැකියාව වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. මිනිසුන්ගේ අතේ තියෙන ආදායම වියදම් කිරීමේ හැකියාව වැඩි වෙනකොට ඇත්තට මොකද්ද වෙන්නේ? ඇත්තටම මිනිස්සු මොනවද වැඩිපුර ඉල්ලන්නේ? නිකන් හිතලා ඔයාගේ තාත්තගේ අම්මගේ ආදායම වැඩි වෙනකොට ඔයා ඉල්ලන්නේ හාල් කිරිපිටි පරිප්පු වගේ දේවල්ද? එහෙම නැත්නම් මෝටර රථ, රෙදි සෝදන යන්ත්‍ර, සීතකරණ, වායු සමීකරණ යන්ත්‍ර, ගමන් බිමන් ට්‍රිප් එකක් යන්න ඕවද ඉල්ලන්නේ? ඔබ තව වැඩි වෙන ආදායමෙන් වැඩිම පංගුවක් වියදම් කරන්නේ ප්‍රවාහනයේ රක්ෂණීය සංනිවේදනයේ වගේ මූලික සේවාවලට. ඇත්තම කාරණා ගෙවල් වල කාලා බීලා ඉන්නවනේ. ඉතින් හාල් කිරිපිටි පරිප්පු ආපහු ගන්න ඕනේ නෑ. අමුතුයි. කොහොමද අපි ගන්නවනේ. ආදායම වැඩි වෙනකොට වැඩිපුර ඉල්ලන්නේ මොනවද? සේවා. විශේෂයෙන් දුරකථන අන්තර්ජාල සම්බන්ධතා කොච්චරනම් ඉල්ලනවද? ඊළඟ සේවාංශයේ ව්‍යාපාර වලට පහසුවෙන් වෙළඳපොළට ඇතුළත් තියෙනවා. අතරට සේවා ව්‍යාපාර වලට මාකට් එකට එන එක ලේසි. දැන් තරුදා ටියුෂන් එකක් පටන් ගන්න කෙනෙක් උත්සාහ කරනවා කර්මාන්තශාලාවක් පටන් ගන්නවට වඩා. දැන් කර්මාන්තශාලාවක් පටන් ගන්න මොනවද ඕනේ? කර්මාන්තශාලාවට යන්ත්‍ර සූත්‍ර උපකරණ ගොඩනැගිලි වගේ දේවල් ඕන වෙනවා. සේවක වැඩ ගොඩයි. දැන් ටියුෂන් එකක් පටන් ගන්න ලේසියි. ගත්තා බිල්ඩින් එකක් රෙන්ට් එකට හොයාගත්ත ඩෙස්ක් කුඩු බාංකු ටිකක් නේද? ටියුෂන් එකක් පටන් ගත්තා. ඇයි? ලේසි. සේවාවක් ආරම්භ කරන්න ලේසි. නිකන් හිතන්නකෝ කෙනෙක් මස් කඩයක් දානවට වඩා මාළු කඩයක් දානවට වඩා සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වගෙන යන එක ලේසි. සම්භාහන මධ්‍යස්ථාන. ඇයි? ශ්‍රමිකයෙක් විතරයි යන්නේ. සේවා ව්‍යාපාර වලට එන්නේ ලේසි. මහා පරිමාණ ඉදිකිරීම වගේ දේවල් නැහැ. ඒක නිසා සේවා ව්‍යාපාර වලට එන්නේ ලේසි. ඒ නිසා සේවා ව්‍යාපාර ලංකාවේ ලෝකෙ දියුණු වෙලා තියෙනවා. ඊළඟට සේවාංශයේ ව්‍යාපාර තුන්වෙනි එක විද්‍යුත් වාණිජ්‍ය ව්‍යාප්තිය හරහා සේවා වැඩි වශයෙන් වර්ධනය වෙනවා. ඇත්ත නේද? විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා කරන විකිණීම් මිලදී ගැනීම හරහා සේවා වැඩි වෙලා ප්‍රවාහනය දියුණු වෙලා නේද? විශේෂයෙන් මුදල් බැංකුව වගේ ගෙවීම් ක්‍රම දියුණු වෙලා. ඊළඟට අතර තාක්ෂණික වර්ධනයත් සමග නවීන තාක්ෂණ යොදාගත් සේවාවල පවතින ඉල්ලුම ඉහළ යාම. ඒක ඇත්ත නේද? අලුත්ම තාක්ෂණය 3G තාක්ෂණය 4G තාක්ෂණය 5th generation නේද? 5G තාක්ෂණයට ලොකු ඉල්ලුමක් තියෙනවා. 3G 4G 5G වලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියන්නේ මොකද්ද? සේවා වලට ඉල්ලුමක් තියෙනවා. උදාහරණයක් අපේ රටේ මේ දුරකථන සමාගම් වල සේවා වලට තියෙන ඉල්ලුම ඇත්තට මේ තාක්ෂණික දියුණුවත් එක්ක නේද? උදාහරණයක් ස්මාර්ට්ෆෝන් එක අපි 3G ෆෝන් ගත්තා 4G ෆෝන් ගත්තා දැන් 5G 5th generation. ඔක තමයි වෙනස. ඔක තමයි දියුණුව. නම් තාක්ෂණයේ දියුණුව වෙනකොට ඒත් එක්ක තමයි විශේෂයෙන් ඉල්ලන්නේ මොනවද? සේවාව. ඇත්තම ගත්තොත් සේවාවල තාක්ෂණය තමයි අපට දියුණුව නේද? උදාහරණයක් Zoom තාක්ෂණය. යොසෙන් වැඩි වෙන්නේ හේතුවක් නේද? ඊළඟ ජනතාවගේ ජීවන රටාවන් වෙනස් වෙනවා. මිනිස්සුගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙලා. අතීතයේ හිතන්නකෝ ඉස්සර අපේ ගමක අපි ගම්වලදී මිනිස්සු අපේ ගමක කෙනෙක් කඩෙන් කෑම එකක් ගෙනාවොත් එක දිගට දවස් දෙක තුනක් ආසාවට කනවා හරි. එක දිගට දවස් දෙක තුනක් ගෙදරට පාන් ගත්තොත් පාන් ගෙනාවොත් වටේ මිනිස්සු hina වෙනවා. යකෝ මේ ගෙදර ගෑණි මම්මලි ගෑණි අන්න හැමදාම පාන් කන්නේ. දැන් මිනිස්සු hina වෙනවා. අනිවාර්යයෙන්. අපිට අද බලන්න. අද එකෙම නෑ. මිනිස්සු වැඩ ඇරිලා එන ගමන් ඉන්දියාප්ප පාර්සලෙයි පොඩි බෑග් එකයි අරන් එන්නේ. කොච්චර කම්මැලිද කියනවනම් අර හොදි පැකට් එකේ තියෙදීම තමයි ඉන්දියාප්ප උඩට වක් කරගන්නේ. කඩලා දීසියකට දාලා හැන්දක් දාලා බෙදා ගන්නෑ. මොකක් කටින් කැඩුවා මුල්ලා වක් කරා හතර දෙනාගේ පිඟන් හතරට ටොක් ගාලා දැම්ම අර බෑග් එක ඩස්බින් එකට කෑවා. දැන් මිනිස්සුගේ ජීවිත වෙනස් වෙලා බලන්න සේවා නේද? ඒත් එක දිනුනේ. වෘත්තීය සේවා සඳහා පිළිතුරු විශේෂම ගුරු වෘත්තීය නීතිඥ වෘත්තීය නේද? ඔය වගේ සේවාවන් වලට විශේෂම ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා තමයි අලුත් තාක්ෂණයක්. ඊළඟ සංචාරක කටයුතු වර්ධනය වෙනවා. දැන් මේ කාලේ නම් සංචාරක කටයුතු බිඳ වැටිලා. නමුත් පුරා ලෝකේ පුරා මිනිස්සු සංචාරය කරනයි සමස්තයක් විදිහට ගත්තොත් පුරා මේ මුළු මේ පෘථිවිය පුරාම ඉන්න මිනිසුන්ගේ රටවල් කිහිපයක ඇරෙන්න මිනිසුන්ගේ ආදායම් මට්ටම් වැඩි වෙලා. අපේ රටේ හිතන්නකෝ අපි පුංචි කාලේ අපේ ගෙදරක මාළු කෑල්ල මාළු ගන්නේ සතියකට එකපාරක් විතර. ඉතින් හරි වටිනවා. හරි පරිස්සමින් හිමීට පොඩි ටික ගහ මාළු කෑල්ල කන්න. කුකුල් මස් ගේන්නේ පුතා අපේ ගෙදරට මාසෙටම දෙපාරයි. කුකුල් මස් ගේන්නේ මාසෙටම දෙපාරයි. එකක් අපේ පඩි ගන්න දවසේ අනිත් එක මාසෙ පළවෙනිද දෙවෙනිද ගේන්නේ. ඉතින් හරි
මාර කුකුලගේ කකුල් දෙකයිනේ තියෙන්නේ. අපි 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මේ පාර කකුල් දෙක මටයි නංගිටයි. ඊළඟ පාර කකුල් දෙක අයියටයි මල්ලිටයි. කුකුලට කකුල් දෙකයි ඉතින් බලන්න මම කියන්නේ මිනිසුන්ගේ ජීවිතවල වෙනස. අපි පුංචි කාලේ පුතා ඇත්තම එහෙම තමයි වුනේ. හැමදාම මස් ගත්තේ නැහැ, මාළු ගත්තේ නැහැ. කරවල කෑල්ලක් කරනවා. එහෙම නැත්නම් බඩු ගෙඩියක් තෙල් දාලා මොකක් හරි එකක් කෑවා. අද බලන්න. අද හැම ගෙදරකම දවසට එකපාරක් හරි මස් හරි මාළු හරි කැවෙන්නේ නැද්ද? ඒක ගොඩක් වෙලාවට කනවා. හේතුව මිනිසුන්ගේ ජීවන තත්ත්වය වෙනස් වෙලා අපිට මිනිස්සු හිතන විදිය වෙනස් වෙලා. ඒ හේතුව මිනිසුන්ගේ වියදම් කිරීමේ හැකියාව ආදායම වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. දැන් වැය කළ හැකි ආදායම වැඩි වෙනකොට මිනිස්සු කැම බීමත් වැඩි වෙනවා. හැබැයි ඊට වඩා දැන් වැඩි වෙන්නේ මොනවද? ප්‍රවාහනයේ විනෝදාත්මක දේවල් සේවාවල පිළිම තමයි වැඩි වෙන්නේ. මම අර කිව්ව ජංගම දුරකථන අන්තර්ජාල වැඩි වෙනවා. දැන් මොනවා බලන්න මිනිසුන්ගේ වියදම් කළ හැකි ආදායම අතේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනකොට ලෝකේ පුරා තියෙන ප්‍රවණතාවය. නේද? අතේ තියෙන මුදල් වැඩි වෙනකොට තමයි මිනිස්සු වැඩි වශයෙන් සේවා ඉල්ලනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. ඊළඟ රට තුළ සාමකාමී වාතාවරණයක් ඇති නිසා මේකත් එක්ක හේතුවක්. නේද? යුද්ධ ඉවරලා රටේ සාමකාමී වාතාවරණයක් හැදෙනකොට පුතා සේවා වැඩි වුණා. විශේෂයෙන්ම තමයි මිනිස්සු පිස්සු වැදුනා වගේ ට්‍රිප් ගියේ නේද? ඔබට මතකද පහුගිය කාලේ? ප්‍රභාකරන්ගේ ගේ බලන්න ගියා, ප්‍රභාකරන්ගේ මන්ත්‍රේ බලන්න ගියා, ප්‍රභාකරන්ගේ පීරුම් තටාගේ බලන්න ගියා. අපි මතකද යාපනයේ ගියේ නේද? ලංකාව පුරා අපි ඇවිද්දා නේද? සේවා වලට ලොකු ඉල්ලුමක් කරා. ඔබට මතකනේ පහුගිය දවස්වල නුවරඑළියනේ මම හිතන්නේ ලංකාවේ වාහන වලින් භාගයක් නුවරඑළිය තිබ්බේ. පහුගිය වසන්ත උදානේ නේද? ඒක තමයි වෙනස. සේවා වලට ඉල්ලුම වැඩි වෙලා තියෙනවා ලෝකෙ පුරා ලංකාවේ ඒ ප්‍රවණතාවය. එhmenan අපි ඊළඟ මාතෘකාවට යන්න ඉස්සෙල්ලා පුතා පුංචි ප්‍රශ්නයකට අපි උත්තර දීලා යමු. මම හිතන්නේ ඒක අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් ප්‍රශ්න ලියා ගන්න උත්තරෙත් අනිවාර්යෙන් ලියන්න ඕනේ. දැන් ලියන්න ප්‍රශ්නේ ගන්න පොත ලියන්න ප්‍රශ්න. කොරෝනා වෛරසෙත් මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් විභාගෙදී අහන්න පුළුවන් නේ අහනවා. කොරෝනා වෛරසය කොරෝනා ගෝලීය වසංගතය අප රටේ කොරෝනා ගෝලීය වසංගතය අප රටේ සේවාංශයට සිදු කර ඇති බලපෑම මොනවාද? සේවාංශයට සිදු කර ඇති බලපෑම මොනවාද? අප රටේ සේවා අංශයට සිදු කර ඇති බලපෑම මොනවාද? ලියන්න බලන්න.
හරි. તો බලන්න ප්‍රශ්නයක් තියෙන්නේ ගෝලීය වසංගතයේ හමුවේ අපේ අතේ සේවාංශය. ඔය කර්මාන්තාංශයට අහන්න පුළුවන් අපි ඉස්සරහට කතා කරමු. අපි දැනට බලමු සේවාංශයට වෙලා තියෙන බලපෑම. දැන් මොනවද අපේ රටේ සේවාංශයට ප්‍රවාහනයේ රක්ෂණයේ සංනිවේදනය වගේ දේවල් වලට බලපාන තියෙන විදි? ප්‍රධානම බලපාන තියෙන ආකාරය එක අප රටේ හෝටල් කර්මාන්තයට අහිත කරන ලෙස බලපාන. හෝටල් අවුල් වෙලා නේද? අප රටේ හෝටල් කර්මාන්තයට අහිත කරන ලෙස බලපාන. හෝටල් වලට ලොකු බලපෑමක් ඇවිල්ලා තියෙනවා ඔය කියන කොරෝනා වෛරස් එක. ඊළඟ එක අප රටේ ප්‍රවාහන පද්ධතිය විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත නේද? සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රවාහන පද්ධතිය අඩපණ වීම. සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රවාහන පද්ධතිය අඩපණ වීම. සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රවාහන පද්ධතිය අඩපණ වීම. ඊළඟ විවිධ විනෝදාත්මක සේවා ඕන තරම් තියෙනවානේ එන්ටර්ටේන්මන්ට් පැත්තක් ඔය සංචාරක විනෝදාත්මක සේවා බිඳ වැටීම විනෝදය සඳහා කරන දේවල් කර්ම බිඳ වැටිලා අභ්‍යන්තර ගමනාගමන කටයුතු හා ප්‍රවාහනයේ බිඳ වැටීම සංචාරක වෙනයි නේද? අභ්‍යන්තර ගමනාගමන කටයුතු හා ප්‍රවාහනයේ බිඳ වැටීම. රැකියා අහිමි වීම නිසා බැංකු සේවා හා රක්ෂණ සේවා අඩපණ වීම. සමිතියේ රස්සා නැති වෙනකොට ආදායම් නැති වෙනව නේද? රැකියා අහිමි වීම නිසා බැංකු සේවා හා රක්ෂණ සේවා අඩපණ වීම. නේද? රූපලාවන්‍ය වැනි අත්‍යවශ්‍ය නොවන සේවා පවා බිඳ වැටීමට ලක් වීම. ඊළඟ කුලීරත කර්මාන්තය හා ඒ ආශ්‍රිත සේවාවන් අඩපණ වීම. අඩපණ දොනව තමයි විශේෂයෙන්ම ගත්තොත් මේ සේවාංශය තුළ ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයන් අපේ රටේ කොරෝනා වෛරස් එකත් එක්කයි. අපි යනවා අපේ අලුත් මාතෘකාවට. මාතෘකාව 1.4 ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් ලෙස වර්ග කරයි. උදා අපි දන්නවා ව්‍යාපාරයක් තුළ ඇත්තටම කරන්නේ මොකද්ද? උදා ව්‍යාපාරයක් තුළ කරන්නේ මොකද්ද? ඔව්. මේක ව්‍යාපාරයක් නම් මේක තුළ ඇත්තටම වෙන්නේ මොකද්ද? කිසියම් යෙදවුම් ප්‍රමාණයක් මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාලය, තොරතුරු දැනුම. මෙන්න මේ කියන නිෂ්පාදන සම්පත් ව්‍යාපාරය තුළදී කිසියම් ක්‍රියාවලියකට භාජනය වෙලා අවසානයේ දිවි වෙනවා මොකද්ද? භාණ්ඩයක් හෝ සේවාවක්. ඇත්තටම ව්‍යාපාරය තුළ සිද්ධ වෙන්නේ නිෂ්පාදන සම්පත් ක්‍රියාවලියක් තුළින් භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීම. ඒක නිෂ්පාදනයක් නැත්නම් සේවාවක් වෙන්න පුළුවන්. භාණ්ඩයක් හෝ සේවාවක්. එහෙනම් අපි මේ කතා කරන මෙන්න මේ ක්‍රියාවලියට මූලිකත්වය දෙන්නේ ව්‍යාපාරිකයෝ. උනම් ව්‍යාපාර ක්‍රියාවලිය කියන්නේ කිසියම් යෙදවුම් ප්‍රමාණයක්
නේද? යම් ක්‍රමවේදයක් කරා නිමෙවුම් බවට පත් කරලීමේ ක්‍රියාදාමය. මේකට මූලිකත්වයේ පසුබිම හදන්නේ ව්‍යාපාර කාර්යය. එවනම් අපි ඉගෙන ගන්නවා ව්‍යාපාර කාර්යයන් ටිකත් එක්ක ඉස්සරහට කතා කරගෙන යමු අපි. ව්‍යාපාර යෙදවුම් නිමෙවුම් ක්‍රියාවලියක් ලෙස විග්‍රහ කරනවා. අපි එවනම් බලමු තා ව්‍යාපාරයක් තුළ සිදුවන යෙදවුම් නිමෙවුම් ක්‍රියාවලිය. තව දෙයක් ඒ ඉස්සලා සුට්ට බලන්න කියවන ඉස්සලා දැන් සමහර දරුවෝ මේ ව්‍යාපාර අධ්‍යයන විශ්ය ගණන් ගන්නේ නැහැ. ලේසි කියලා හිතනවා පාඩම් කරන්නේ. ඒක මම කියන්නේ ගිය අවුරුද්දේ හැබැයි කාලයකට පස්සේ වගේ ඇත්තටම ලේසි තමයි BS එක නැත්තේ නෑ. ඇත්තටම මේ සබ්ජෙක්ට් එකෙන් ගොඩ යන්න ලේසිම සබ්ජෙක්ට් එක මොකද? BS රිසර්ච් හරිනේ. මේ සබ්ජෙක්ට් එක හැබැයි චුට්ටක් උවමනාවෙන් එකට අරගෙන කරන්න ඕන. ආසාවෙන් කරන්න ඕන. දැන් ගොඩක් වෙලාවට BS වෙලාවේ තමයි ගොඩක් දරුවෝ නිදා ගන්න වෙලාව. ඒකත් තමයි උත්සාහ කරනවා ඔබට නිින්දියක් නැතුව මේක කොහොම හරි අදගෙන යන්න. දුබලාර එන්ටර්ටේන් පැත්ත විනෝදාත්මක පැත්තට ගොඩක් ගියොත් පාඩම යන්නේ නැහැ. ඒක දෙක බැලන්ස් එක යමු. ඊළඟට අහලා තිබ්බා දරුවෝ කීප දෙනෙක්ම විභාගේ තියෙන කවද්ද හැමදාම අහනවා. ඒක විභාගයේ ඔය කියන ළඟපාතක නම් කියන්න බෑ. තව ඇප්ලිකේෂන් කැන්ඩලක් නැත්නම් පෝල් එකක් දීලා බලන්න විභාග දෙපාර්තමේන්තුවේ අපේ ප්‍රශ්නකට උත්තර දෙන්න කෙනෙක්වත් මම ප්‍රශ්න දෙක තුනක් තියෙනවා දැනගන්න ඒක කතා කරා වැඩ කරන්නේ සිකියුරිටි එකකින් කියනවා ඔබත් ඒ කවුරුත් නැහැ කියලා ලොක්ඩවුන් නිසා ඉන්නේ ඔන්න කතන්දර තමයි කියන්නේ ඇප්ලිකේෂන් වල තව කෝල් කරලා නැහැ ඒක නිසා නැවත ඇගීම් කරලා නැහැ ලකුණු දීලා නැහැ මොකුත් කරලා නැහැ ඒක නිසා විභාගේ තියෙන්නේ ටිකක් ඈත ඔයාට හොඳටම කල් ඇති බය වෙන්න නිසා ඊළඟ එක ගොඩක් ළමයි යනවා සර් දිගටම YouTube එකටද දාන්නේ වීඩියෝස් කියලා නෑ පුතා නෑ YouTube එකට දාන්නේ මේ මුල් කාලේ මේක මේ ෂෙයා කරගන්න පහසු වෙන වලට ඕන කෙනෙකුට YouTube එකේ view වෙනවනේ එන්නනවා ඊට පස්සේ අපි YouTube එකට වීඩියෝස් දාන්නේ නෑ වයිස් වල ඉතර මොඩයි කියලා අපි එහෙම දාන්නේ නෑ පුතා YouTube එකට වීඩියෝස් දාන්නේ අපි ඒ වෙනුවට වෙනම ඇප් එකක් කරා වෙනම ක්‍රමවේදයක් කරා තමයි අපි දාන්නේ මතකද වීඩියෝ එක බලන්න මුදල් ගෙවලා රෙජිස්ටර් වෙලා ඉන්නත් ඔයාගේ ඊමේල් ලිපිණයට අපි රෙජිස්ටර් කරනවා. එතකොට ඔයා ඊමේල් එකට තමයි ලින්ක් එක එනවා. ඔයාගේ ඊමේල් එකට ලින්ක් එක එනවා. එයාට වීඩියෝ එක බලන්න පුළුවන්. ටියුට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පේපර් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි ඔයාගේ වීඩියෝ එකවත් ටියුට් එකවත් මොනම හේතුවක් නිසාවත් වෙන කෙනෙකුට ෆෝවර්ඩ් කරන්න ඇටච් කරන්න බෑ. ඇටච් කරොත් ඔයාගේ හැම ડોකියුමන්ට් එකකටම ඩිජිටල් සිග්නේචර් එකක් මේක මේ මැජික් නෙමෙයි හොඳේ දන්නද දරුවෝ දන්නවා ගොඩක් වෙලාවට හැම ටියුට් එකකටම හැම වීඩියෝ එකකටම ඩිජිටල් සිග්නේචර් එකක් ඇඩ් වෙලා තියෙනවා ඒක ඔයාටම අනන්‍ය වෙච්ච කෝඩ් එකක් කේතයක් ඒක වෙන කෙනෙකුට ෆෝවර්ඩ් කරොත් යවුවොත් ඔයාගේ account එක කැන්සල් වෙනවා Google සමාගම දීලා තියෙන පහසුකමක් උදාව නේද කැන්සල් වෙනවා ඒ වගේම ඔයා කාට හරි මේක පෙන් එකට දාලා දීලා ඉවරලා වීඩියෝ හරි අපේ ડોකියුමන්ට් හරි පෙන් එකට දාලා වෙන කෙනෙකුට දීලා එයා ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා මේක ඕපන් කරොත් කොහේ හරි තැනකදී ඔයාගේ account එකක් නැහැ එයාට බලන්නත් බැහැ. ඔයාගේ account එක සල්ලි ගෙවලා තිබ්බත් ක්ලෝස් වෙනවා. කැන්සල් වෙනවා. ඒ විදිහට දැඩි ආරක්ෂිත ක්‍රමවේදයක් කරා තමයි කරන්නේ. බය වෙන්න එපා හොඳේ. එහෙම කරන්නේ නැත්නම් මේ ටිකේ මේ කරන්නේ මේ රටේ තියෙන වාතාවරණෙත් එක්ක පුතා ඕනෑමට වඩා සල්ලි පස්සේ පන්නලා ගෙවපන් ගෙවපු අට්ටිය විතරයි දෙන්නේ ආ කිව්වොත් එහෙම. එතන අර අපි අර කටින් කියන මනුස්සකම නැහැනේ. කටින් කියන දේවල් 50%ක්වත් තියෙන පැපුතා මිනිස්සු ගීතේ නැත්නම් වැඩක් නැහැ. ඒ නිසා මේ රටේ පවතින තත්ත්වෙත් එක්ක පුතා ඔයාලට නිදහසේ මේක යන්න දීලා තියෙන වද දෙන්නේ නැහැ නේ උද්‍යාවක සල්ලි දීපන් කියලා. මෙසේජ් එකක් නැහැ නේ සල්ලි ගෙවපන් එවන්නේ නේද? සම්පූර්ණ ගහන්නෙත් නැහැ. ඒකට අපි කියනවා සල්ලි ගෙවන්නේ කියලා. දීනේ කියලා අපි කොහොම හරි මේක ඇදගෙන ආවා දැන් සති දෙක තුනක්. නේද? ඒක ඉස්සරහට එහෙම කරන්න බෑ. ලබන මාසෙ ඉඳලා අනිවාර්යයෙන් මුදල් ගෙවන්න. හැමදාම එහෙම කරන්න කිව්වොත් එන්නේ දන්සලක් වෙනවා නැත්නම් කිව්වොත් ඒක කරගෙන යන්න බෑ නේද? මොකද අපේ ආයතන වල බිල්ඩින් රෙන්ට් ගෙවාගෙන සේවක වෙන පඩි ගෙවාගෙන යන්න ඕනද? මොකද බිල්ඩින් රෙන්ට් අපිට නොගෙව ඉන්න බෑනේ. අනිවාර්යෙන් ගෙවන්න ඕනේ. සේවකයන්ගේ පඩි ගෙවන්න ඕනේ. නේද? අපි මේ කරන එකෙන් තමයි හැමෝම නඩත්තු කරන්නේ. ඇත්තටම ලාභ නැහැ රුපියලක ලාභයක් නැහැ. වියදම් ටික දරලා මේක ඇදගෙන යන එක තමයි මේ කරන්නේ. තමත තියාගන්න. වීඩියෝ එකක්වත් ડોකියුමන්ට් එකක්වත් ෂෙයා කරන්න ඇටච් කරන්න බෑ කාට. නේද? ඒක අලුත් තාක්ෂණයක් නෙමෙයි පුතා. මම දන්නා ඩිජිටල් සිග්නේචර් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒ software එක ගහලා අපිට ඔටෝමැටිකලි ඇඩ් වෙන එක අපිට පේන්නේ.
ඔටෝමැටිකලි වගේ account එක cancel වෙනවා. ඔයා වෙන කෙනෙකුට වත් submit කරනවා. ඒක තමයි ඒකේ හැටි. right. එhmenan අපි යමු BS එක ඊළඟ මාතෘකාවට. ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලියක් ලෙස විග්‍රහ කරයි. බලන්න ඕනෑම ව්‍යාපාර ආයතනයක් තුල සිදුවන්නේ කිසියම් යෙදවුම් ප්‍රමාණයක් නිමවුම් බවට පත් කරලීම. ඇත්ත නේද? නිෂ්පාදනයක් සිදු වෙනවා. නැතොත් ව්‍යාපාර ක්‍රියාවලිය යනු යෙදවුම් නිමවුම් බවට පත් කරලීමේ සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය. නම් භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධානීය ව්‍යවසායකත්වයේ කියන නිෂ්පාදන සම්පත් මොනවා බවට පත් කරනවද? භාණ්ඩ හා සේවා බවට පත් කරනවා. නේද? යෙදවුම් ක්‍රියාවලියක් කරා. දැන් බලන්න ව්‍යාපාර යෙදවුම් මොනවද තියෙන්නේ කියලා සැට කරලා බලමු. නිෂ්පාදන සාධක නොහොත් ව්‍යාපාර යෙදවුම් බලමු. දැන් මෙහෙම කරමුද අපි? මේ ව්‍යාපාර යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය කියන එක චුට්ටක් අපි ඉස්සරහට දාමු. මොකද හේතුව මේ සමහර දරුවෝ කීප දෙනෙකුට අර එකට පන්තියක් කියන කතාවක් කියනවනේ ගොඩක් අයට. අදට විතරයි chance එක දෙන්නේ. තවත් පන්තියක් තියෙනවද අපේ පන්තියක් තියෙන එකට එක නිසා සමහර කට්ටිය ලොක් අවුට් කරනවා. ඒකයි ඔය 1 ගන්න අඩු වෙන්නේ. ඒ සබ්ජෙක්ට් එක කරන දරුවෝ අයින් වෙලා යනවා. ඒ නිසා අහනකො අපි හෙටපුත උදේ කරන්නේ පන්තිය හොඳේ. හෙට රෑ නෙමෙයි හෙට උදේ. හෙට උදේ 8:00ට පන්තිය තියෙන්නේ. ජොබ් කරන දරුවන්ට රෑ වෙනකොට ලින්ක් එක එනවා. ඕන වෙලාවක බලලා කරන්න. සමසත්වීම නෑ පුතා. සමසත්වීම කරන්නේ නෑ. එමුණොත් එහෙම දවස් 5ක් අමාරුයිනේ. ඇත්තම කාරණා පුතා දැන් දවස් 4ක් කරාකොට ඇත්තම මොකද්ද? වරු 4යි නේ කරන්නේ පුතා. භාග 4ක් නේ කරන්නේ. එතකොට ඇත්තම කියේ දවස් 2යි කරන්නේ. තව දවසක් ආව දවස් 3යි. දවස් 7න් දවස් 3යි අපි ඇත්තම කරන්නේ. නේද? දැන් කවුරුත් චෝදනා කරන්න එපා දවස් 4ක් 5ක් තියෙනවනේ එහෙම නෑ පුතා. දවස් 4ක් 5ක් ඇත්තම කරන්නේ නැත්නම් අපිට නිකන් මේක ෂෝට් හෑන්ඩ් මේක කියවගෙන ගිහිල්ලා ළමයි ආ හරි කියලා බේරෙන්න පුළුවන් පුතා. නමුත් ඒක නෙමෙයි යුතුයකම. ඒක නෙමෙයි යුතුයකම. පේපර් ටික කරලා ලස්සනට ගොඩ දාලා දෙන්න බෑ. ඒක නිසායි මේ මහන්සි වෙන්නේ. එහෙනම් දවස් 4ක් 5ක් කරනවා. ඒ කරන්නේ ඔබ වෙනුවෙන්මයි. අද පුතා අපි අර තවත් ක්ලාස් එකක් තියෙන නිසා අපි සුට්ටක් විතර විනාඩි 5-10ක් කල් තියන අතර කරනවා. ඒකට එරියස් එක හම්බ වෙනවා හෙට උදේ. හෙට උදේ 8:00 ඉඳලා සාමාන්‍ය 1:00 වෙනකම් පන්තිය කරනවා. ඔව්. 8:00 ඉඳලා පැය 4ක් 5ක් කරේ. හොඳයි. ලෑස්ති වෙලා ඉඳ ගොරු පන්තිය තියෙනවා. එමුණත් ගැටලුවක් නැතුව ඔබට කරගන්න පුළුවන් වාතාවරණය ලැබෙනවා. ඊළඟට ඔය ඩේටා ප්‍රශ්න තියෙන දරුවන්ට අනාගතයේ අපිට ඩේටා වලට විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඩේටා ලබා දීමක් කරන්න පුළුවන් වෙයි අනාගතේ. තාම අපි කතා කරගෙන යනවා ඩයලොග් එක නම් හරි මොබිටෙල් එකෙන් අපිට අවස්ථාව තාම දුන්නේ නැහැ. ඒක කතා කරගෙන විසඳගෙන ඩේටා ප්‍රශ්නයක් විසඳලා දෙන්න උත්සාහ කරනවා. ඒක අදහසක් උත්සාහයක් තාම මල්පල ගැන්විලා නැහැ. නේද? පුළුවන් මේ බොහෝ විට අනාගතේ. ඒවා ඒතර කතා කරපු නේද? ඒතකොට ඩේටා ප්‍රශ්නෙත් නැත්නම් ඔයාලට ගෙදර ඉඳලා ක්ලාස් එක කරලා යන්න පුළුවන් කිසි අවුලක් නැහැ. කාඩ් ගන්න දෙයක් නැහැ. ඒක නිසා. උනම් අපි අදට නතර වෙනවා. දැන් විභාග ප්‍රශ්න පත්‍රයේදී මේ ඔයාලට දීලා ඇති පේපර් එකක් මෙන්න මේ විදිහට. මේ තියෙන මේ පේපර් එකේ පුතා මෙතෙක් කර ඇති කොටස් ටික. ප්‍රශ්න 50 ගණක් යනකම් ලියන්න පුළුවන් පුතා. මෙතෙක් කරලා තියෙන කොටස් වලට අදාළ සියලුම ප්‍රශ්න වලට උත්තර ලියන්න. මෙතෙක් කරපු සියලුම ප්‍රශ්න වලට අදාළ උත්තර ලියන්න. අපි සාකච්ඡා කරනවා හෙට උදේ ඉඳලා. ඔක්කොම කතා කරන්න බැරි වුණත් පුළුවන් තරම් සාකච්ඡා කරමු. එහෙම නැත්නම් දැනට මම නතර වෙනවා. වීඩියෝ එක රෑ වෙනකොට දාන්නම්. දවල් වරුවේ දාන්න බැරිදි වීඩියෝ එක රෑ වෙනකොට ඔබට අප්ලෝඩ් කරලා දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. අයිබෝන් කියලා මම නතර වෙනවා. එහෙනම් අයිබෝන්.